හරි පුතේ. හරි එහෙනම් ඔන්න නිල වශයෙන් පන්ති ආරම්භ වෙන අද දවසේ හැමෝටම එහෙනම් ආයුබෝවන්. එහෙනම් සුබ දවසක් හැමෝටම. පුතේ සතුරුදායක ආරංචියක් කියන්න තියෙනවා. සතුරුදායක ආරංචිය තමයි මේ ඊපෙරදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවනේ. එතකොට මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු එකේ අපේ දැනට ළමයි 120ක් ප්‍රතිඵල කියලා ඒ 120න් 78යි 80ක් දෙකක් තිබ්බා. ළමයි 80ක් 120න් 80ක් මේ වෙනකොට විභාගේ පාස් වෙලා. බලන්න ඔයාගේ පාසලේවත් ඔයාගේ ශිෂ්‍යත්ව පන්තියේවත් ඒ තරම් ප්‍රශ්නයක් නැති වෙති. පුතේ 120ක් විභාගේ ලියලා ඔන්ලයින් පන්තිය 120ක් විභාගේ ලියලා ඒකෙන් 80ක් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙනවා කියන්නේ. අය මේක වෙනම කියන්න ඕනේ මේ පන්තියේ වැදගත්කම. දැන් හෙට අනිද්දාට ලබන මාසෙ නම් ඔයාලට සතියට දවස් 3ක් උගන්වනවා. සතියට දවස් 3ක් උගන්වනවා. ඒ කියන්නේ ඒක අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා ලබන මාසෙට. ඒ පේපර් ක්ලාස් එකට සල්ලි ගන්න රුපියලක්. ගහන්න අපුඩියක් ඉතින්. මේ කාලේ නේද? හැමදේම මිල වැඩි වෙන කාලේ නේ. හැමදේම ගණන් වැඩි වෙන කාලේ සල්ලි ගන්න නැතුව ගණන් එකම පන්ති. පේපර් ක්ලාස් එකට සල්ලි ගන්න. පේපර් පන්තියක් කරනවා හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. පුතාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලා සම්බන්ධ කරන්න. පේපර් ක්ලාස් එකට සල්ලි ගන්නෑ. මම ඔයාලට දිනවකවන ගෲප් එකේ දාන්නම්. කවුරුත් ගෲප් එකෙන් යන්න එපා. ඉන්න WhatsApp ගෲප් එකේම ඉන්න. නැත්නම් සමහරව සෙමිනාර් එකක් ඉවරයිනේ කියලා එයයි යන්න එපා. ඒ ගෲප් එකේ ඉන්න. නොමිලේ පන්තියක් දානවා හැමෝටම. මොකද ගොඩ අය මේ කාලේ සීමාව තුළ පුතේ දෙමව්පිය අසරණ වෙලා ඉන්නේ. මුදල් ගෙවා ගන්න බෑ, රස්සාව කර ගන්න විදියක් නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, රට මහ දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක කියලා තියෙන අවස්ථාවක පින් පිනිස පේපර් ක්ලාස් එකක් මේ ළමයි වෙනුවෙන් මම කරනවා. මම ගිය අවුරුද්දෙත් මේ පේපර් ක්ලාස් එක නොමිලේ කරා පුතේ. ඒකේ ප්‍රතිඵල පට්ට කියලා කියන්නේ 120න් 80ක් පාස් වෙනවා කියන ශිෂ්‍යත්ව විභාගේ. මහා ලොකු වැඩි ලකුණු නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. වැඩිම තියෙන 181. අනිත් සියලු දෙනා 152කින් එහා පැත්තේ 152යි 181යි අතර ඉන්න ළමයි. නැත්නම් මට කියන්න බැරි 195 ඉන්නවා. මම තමයි ලංකාවේ පළවෙනියා කියලා. ලංකාවේ පළවෙනිය මේ සැරේ දුන්නේ නැහැ. වෙනිය දුන්නේ නැහැ පුතේ. හැබැයි සතුටට කාරණාව තමයි 120න් 80ක් විභාගේ පාස්. ඔයා සංසන්දනය කළා බලන්න වගේ ඉස්කෝලේ ගෙන. ඔයාගේ ඉස්කෝලේ විස්තර හොයලා බලන්න ඉස්කෝලේ ළමයි 300ක් ලියන්නේ නැති. ලොකු ඉස්කෝලවල 300ක් 350 ලියන්නේ නැති. ඒ වගේ 60ක් විතර පාස් වෙන්නේ නැති. ඉතින් 300න් 60ද ලොකු 120න් 80ද ලොකු හිතලා බලන්න. මේ පන්තියේ ලොකු දැවැන්ත වැඩ පිළිවෙලක් කරනවා පුතේ. දැවැන්ත වැඩක් මේ පන්තියේ කරනවා. පොඩි ඉල්ලීමක් තියනවා කරන්න. අද දවසේ මේ වෙලාවේ පුතේ මම හිතන ළමයි 300කට විතරයි වෙන්න ඕනේ මේක සහභාගී වෙන්න පුළුවන්කම හරි ගස්සලා තියෙන්නේ. කවුරු හරි ඉන්නවා නම් දිගටම පන්තියේ රැඳී ඉන්න බැරි. දැම්ම පන්තියෙන් අයින් වෙන්න. මොකද තව කෙනෙක්ට ලැබෙන්න තියෙන අවස්ථාව ඔයා නාස්ති කරලා ඉන්නේ. මොකද මේක නොමිලේ කරන්න අද දවසේ. එතකොට මේ නොමිලේ කරන එකේ ප්‍රතිලාභ ගන්න නම් පන්ති ඉවරනකන් ඉන්න ඕන. ඒකට පන්ති ඉවර වෙන මේ ටියුට් එක සාකච්ඡා කරනකම් පුතේ උඹ ඉන්න ඕන පන්තියේ. එහෙම නැතුව නිකන් බොරුවට ඇවිල්ලා මෙතන තව ළමයට එන්න තියෙන අවස්ථාව නැති කරන එක සාධාරණ නෑ පුතේ. උඹ ආවන ඉගෙන ගනින් පුතේ. හරිද? පැය දෙකම ඉඳහම් 7යි කාලේ කියලා දාන්නේ. 7යි කාලේ ලොග් වෙන්න 7යි අමාරුට පන්ති පටන් ගන්න සූදානම් වෙන්න විදියට. ඒකයි 7යි කාලේ කියලා දාන්නේ. තේරුණාද? එහෙනම් වැඩ ටික ලස්සනට කරමු පුතේ. ඉවර වෙනකන් ඉන්න. මොකද හොඳ ගණන් ටික හැදෙන්නේ පුතේ අන්තිම. මොකද මුලින් පාඩමට සෙට් වෙන එකනේ කරන්නේ කොල්ලනේ. මුලින් පාඩමට සෙට් වෙලා පාඩමේ හොඳ ගණන් ටික තියෙන අවසානෙට ඒ තැනට යනකොට කොල්ලෝ සමහර කට්ටියට චූබර හැදිලාද මන් දන්නේ නැහැ යනවා. හිම බෑ. අම්මා තාත්තා මේක අහගෙන ඉන්නවනම් ඔයාටත් මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵලයක් හොඳ එකක් ගන්න ඕන නම් ඉවරනකම් ක්ලාස් එකකින් වෙනවා. ඒක තමයි වෙන්න ඕන. එහෙම නීති පනවලා එහෙම හරියට වැඩක් කරන නිසා තමයි 120ක් විභාගයේ ලියලා 80ක් ශිෂ්‍යත්ව විභාගයේ පාස් වුනේ. විස්තර හොයලා බලන්න ගමේ ගොඩේ ශිෂ්‍යත්ව පන්ති නගර ශිෂ්‍යත්ව පන්ති වල ওই තරම් හොඳ ප්‍රතිශතයක් තියෙද කියලා. මම ශිෂ්‍යත්ව පන්ති නෙවෙයි කරන්නේ. මම කරන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන ශිෂ්‍යත්ව විභාගයට වැඩගත් වෙන ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරන ගණිත ගැටලු හා විභාගයතාමාන පාඩම් ටික මුලින් ඉඳන් සුපිරියට උගන්වන තුන් පාරක්. කී පාරක්ද? තුන් පාරක් උගන්වනවා ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න කලින්. ඒක නිසා අපේ පන්ති වලට දිගටම සම්බන්ධ වෙන්න කැමති නම්
ඔන්න ඔයාලට පුළුවන් පාඩම් ටික මුලින් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. පේපර් ක්ලාස් එකට සල්ලි ගන්න එක නොමිලේ. ඒ පේපර් ක්ලාස් එකට සල්ලි ගන්න එක නොමිලේ. ඔයා පහ වසරේ දරුවෙක් නම් ඔය දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් පාඩම් ටික මුලින් ඉගෙන ගන්න ඕන නම් එකතු වෙන්න. ගෙදරටම ටියුට් පාර්සලේ ගෙදරටම එවනවා. පුංචි රුපියල් 1000ක මුදලක් විතරයි ගන්න. අද 1000ට පෙට්‍රල් ලීටර් 4ක් ගන්නත් බෑ. 1000ට පෙට්‍රල් ලීටර් 4ක් ගන්නත් බෑ. රුපියල් 1000ක මුදලක් ගන්නේ සතියට දවස් 2යි මාසෙට දවස් 8ක් උගන්නලා. ඒ දවස්වලට අමතරව නොමිලේ දවස් 4කුත් උගන්වනවා හිතන්න ඉතින්. පේපර් ක්ලාස් වල හිම් බැලුවොත් දවස් 12ක්. එහෙනම් පන්ති ගාස්තු ගෙවන්න බැංකුවට යන්න ඕනේ නැහැ. ගෙදරට මෙවන ලස්සන පාර්සලයක් මෙන්න මේ වගේ ලස්සන පාර්සලයක් එවනවා ගෙදරට. මේක රුපියල් 1000ක් දීලා ගත්තා නම් වැඩේ අවරයි. එතකොට ඔය අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට අපි නිකුත් කරලා තියනවා පුතේ මේ වෙනකොට ගණිත ගැටලු පොත් ටික. මුලින් මේ ටික කියලා ඉන්නම්කෝ. මෙන්න තියෙනවා පහ වසරේ දරුවන්ට අදාළ ගණිත ගැටලු පොත. 4 වසරේ දරුවන්ටත් වෙනම ගණිත ගැටලු පොතක් තියෙනවා. පහ වසරේ දරුවන්ට මේ වගේ පොත් දෙකක් තියෙනවා පුතේ. අපේ පන්තිම නම් රුපියල් 300ක් විතරයි වෙන්නේ. පොත් දෙකක් දීලා තියෙන විතර පොත් දෙකට 600යි වෙන්නේ. පැහැදිලිනේ කතාව. තව වැඩි විස්තර මම ගෲප් එකේ දාන්නම්. කාලේ නාස්ති නොකර එහෙනම් කොල්ලනේ අපි වැඩ ටික පටන් ගමු. මට ඉතින් ගොඩක් සතුටුයි මේ සැරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මම විස්තර හොයලා බැලුවා. මම 6-11 ගණිතය උගන්වන ගුරුවරයෙක්. 6-11 ගණිතය උගන්වන ගුරුවරයෙක් මම. සාමාන්‍ය පෙළ දක්වා ඉස්කෝලවල වැඩි හරියම 10-11 සම්මාන. ඊයේ පෙරේදා සෙමිනාර් එකක් තිබ්බා. දැන් ලබන සතියේ තියෙනවා. එහෙම සෙමිනාර් කරලා මේ සැරේ කොහම හරි අපි අන්තිමට අඹේකුසි ඉස්කෝලේ අපි සෙමිනාර් එකක් කරා. වරකාපල පහ වසරේ දරුවෝට විභාගයට කලින් එකක් කරා. ලංකාව පුරා සෙමිනාර් සඳහා සහභාගී වෙන්න. හරි. එහෙනම් අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. අපේ පාසලේ විදුහල්පතිතුමා සමහරවිට දැන් තව ටිකකින් සම්බන්ධ වෙයි. අපේ පාසලේ විදුහල්පතිතුමා එතුමා තමයි පහුගිය දවස් ටිකේ අපේ සෙමිනාර් ටිකට කියන්නේ අපේ මේ ක්ලාස් එකේ සිංහල වැඩ කොටස අපි නොමිලේ කරලා දුන්න ළමයිට ඉස්සරේ විභාග ළමයි. එතුමාත් මේ වෙලාවේ මතක් කරනවා ලාල් බස්නායක සර් අපේ පාසලේ විදුහල්පතිතුමා. එතුමා තමයි අපේ ළමයිට නොමිලේ සිංහල ටික කියලා දීලා සිංහල රචනා ඒ පැත්ත මාස දෙකක් විතර නොමිලේ පන්ති කරා. එතුමා කරලා ළමයිගේ මේ 120න් 80ක් පාස් වෙන එකේ එයත් පිටිපස්සෙන් සෑහෙන උදව්වක් කරා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනි. විදුහල්පතිතුමා තව ටිකකින් අපේ පන්ති කාමරයට සහභාගී වෙයි. මම එතකන් ටික පටන් ගන්නම්. මෙන්න මේ ටියුට් එක තමයි දැන් කරන්නේ කණු ආශ්‍රිත ගැටලු. මේක තමයි පුතේ අද සම්මන්ත්‍රණයේ ඔයාලට කරලා දෙන පාඩම මම. හරි. අපි පස්සේ කතා කරමු. දැන් කොල්ලනේ වැඩ කරමු. ආයෙත් චුටිල්ලි මම කොල්ලනේ ඉවරන එකන් ගහල්ල. හරි. හොඳයි. පුතේ මට කියහල්ලකෝ බං සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ කොල්ලනේ ත්‍රිකෝණයේ තියෙන පාද තුනයි. ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවා. ඒ පාද තුන සමාන නම් පුතේ ඒකට කියන්නේ අපි සමපාද. තේරුණාද? එහෙනම් සමපාද ත්‍රිකෝණයක් මම නිකන් මෙතන අඳිනවා. මෙන්න සමපාද ත්‍රිකෝණාකාර ඉදමක් පුතේ. මෙතන ඉඳන් මිනිස්සෙක් බලනවා මේ ඉදම වටේ දිහා. මේක ඉදමක්. මේක ඉදමක්. මේ ඉදම වටේට පුතේ මේ ඉදම වටේට කොල්ලනේ සමාන පරතරයෙන් පොල් ගස් හදලා තියෙනවා පුතේ. මොනවද හදලා තියෙන්නේ පුතේ? මේ ඉදම වටේටම පොල් ගස් හදලා තියෙනවා. හැබැයි ආවට ගියාට නෙවෙයි පැටියෝ හදලා තියෙන්නේ සමාන පරතරයකින්. සමාන පරතරයෙන් මේක වටේට පොල් ගස් හදලා. මෙයා බලනවා අපි හිතමු මේ අමල් කියලා පුතේ. මේ අමල් ගිහිල්ලා බලනවා මේ ඉදම වටේට. මේ පැත්තෙන් බැලුවාම අමල්ට පේනවා පුතේ පොල් ගස් 11. මේ පැත්තෙන් ඉඳන් බලනවා මේ ඉදම දිහා. මේ ඉඩමේ මේ පැත්තේ හදලා තියෙනවා පොල් ගස්. පැත්තකින් බැලුවම පේන්නේ පොල් ගස් 11යි. කීයද පේන්නේ? 11යිලු. පුතේ එක පැත්තෙන් බැලුවහම පොල් ගස් 11ක් පේනවා නම් ඉඩම වටේට තියෙන පොල් ගස් ගන්න හොයන්න පැට්ටෝ 11 කීයක්ද තියෙන්නේ මෙතන? 3 පැති කීයද තියෙන්නේ කොනේ?
ත්‍රිකෝණේ පැති 3යිනේ පුතේ. එක පැත්තකින් බැලුවාම 11 නිසා පැති 3ක බලන්න වැඩි කරනවා කීයද? 3. එහෙනම් 11 ඒවා 3ක් සදෙව් කීයද? 33යි. හැබැයි මේක නෙවෙයි බං උත්තරේ. කොල්ලනේ මේක නෙවෙයි උත්තරේ. ඔයායි ඇයි සර් ඒක නෙවෙයි වෙන්නේ? ඉතින් සර් හරිනේ. ඉතින් සර් එක පැත්තකින් බැලුවාම 11යි සර් පැති 3යි කියන්නේ හරිනේ සර් කියලා කියයි. නෑ පුතේ. එක පැත්තකින් බැලුවහම 11ක් වෙනුනට අපි මෙතනදී පුතේ මේ මුළු ටික අඩු කරනවා පුතේ. මෙන්න මේ මුළු ටික අඩු කරනවා පුතේ. ත්‍රිකෝණේ මුළු කීයක් තියෙනවද පුතේ? 3ක්. අපි කියනවා පැටියවට ශීර්ෂ කියලා. එහෙනම් පුතේ මේ 33න් අර මුළු 3 අඩු කරපුවහම පැටිය උත්තර එනවා කීයක්ද? 30ක්. කීයක් එනවද? 30ක්. එහෙනම් පුතේ මෙන්න මේ ඉඩමේ වටේට තියෙන පොල් ගස් කීයක් විතරයිද? 30ක් විතරයි. කීයක් විතරයිද? 30ක් විතරයි. අපි බලමු තව ගානක්. මෙන්න මේ සමපාද ත්‍රිකෝණාකාර ඉඩම. හැටි බලාගෙන උඩට බලාගෙන ඉන්න කොල්ලනේ. මෙන්න මෙතන ඉනම් පැත්තකින් බලනවා. බැලුවාම පේනවා පුතේ පොල් ගස් 12ක්. කීයක් පේනවද? එක පැත්තකින් බැලුවාම පොල් ගස් 12යි. ඒක වටේට තියෙන මුළු පොල් ගස් ගණන අහනවා. එහෙනම් පුතේ කරන්නේ මේ 12 වැඩි කරනවා පුතේ 3ෙන්. එතකොට එනවනේ පුතේ 36ක්. කීයක් එනවද පැටියෝ? 36ක් එනවනේ. ඒ 36න් මුළු 3 අඩු කරන්න. එහෙනම් පුතේ 36න් 3ක් අඩු වුනහම කීයයිද? 33යි. කීයද පුතේ? 33යි. හරි හදුව පේනවද බෝඩ් එක? පේනව නේද? යටින් හදුව පේනවනේ. හරි. හොඳයි. පුතේ සමචතුරස්‍ර පේනවනේ. හරි. පුතේ මේක සමචතුරස්‍රාකාර ඉඩමක්. පුතේ සමචතුරස්‍රාකාර ඉඩමක් කියලා කියන්නේ ඒකේ පැති හතරම සමානයි බා. පැති හතරම සමානයි. එහෙනම් කොල්ලෝ මෙන්න බලන්න. මෙන්න මෙතන ඉන්න කෙනෙක් බැලුවොත් මේ ඉඩම තියා පැත්තකින් බලනවා. මෙන් බලනවා ඉඩම පැත්තක් තියා. බලුවාම පේනවා පුතේ අපි හිතමු පොල් ගස් 20ක් පේනවා කියලා. කීයද පේන්නේ? මෙයා මේ පැත්තෙන් බැලුවාම පොල් ගස් 20ක් පේනවා. එහෙනම් මේකේ තියෙන මුළු පොල් ගස් කරන හොයන්නේ පුතේ කොහොමද? එක පැත්තකින් 20යි. පැති කීයයිද? 4යි. එහෙනම් 20 ඒවා 4ක් වැඩි වුණාම උත්තරේ එනවා පුතේ කීයක්ද? 80ක් එනවා. ඒ 80ෙන් මේ මුළු ටික අඩු කරනවා පුතේ. මුළු කීයක් තියෙනවද? 4ක්. කීයක් තියෙද පුතේ? මුළු 4 අඩු කරන්න. පුතේ 80න් 4ක් අඩු වුණාම 86යි කියන්නකෝ. 76යි. ඒ උත්තරේ 76යි. ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. හරි. හරි. දැන් අපි අංකෝ තමන්ගේ ටියුට් එක දැන් හැමෝම ළඟ ඇති. ඒ කියන්නේ මම මේක හැමෝටම WhatsApp group එකට දැම්ම පැටියෝ. ඒ WhatsApp group එකට දැම්මේ ඔයා print out එකක් අරගෙන ඇති කියලා හිතනවා. ඒ print out එකත් අතට අරගෙන දැන් වැඩේ කරන්න පටන් ගමු පුතේ. ආයෙත් මතක් කරනවා පුතේ උඹලට පුතේ දිගටම ගණිත ගැටලු පන්තියට සම්බන්ධ වෙන්න නම් ඔයාගේ නම ලිපින්නේ මට මැසේජ් එකක් දාන්න. එහෙම වුණාම අර ඔයාලා ළඟ නැති පොත් කට්ටලේ මම තැපෑලෙන් එවනවා. හැබැයි මතක තියාගන්න පොතක් රුපියල් 300යි මේ තියෙන්නේ පොත. හරි මේක ලොකු පොතක්. මේ පේනවනේ. ලොකු පොතක්. මේ වගේ පොත් දෙකක් තියෙනවා 5 වසරේ අයට. 4 වසරේ දරුවන්ට එක පොතක් තියෙනවා. තේරුණාද? හරි. එහෙනම් අපි දැන් යන් ටියුට් එකට. මෙන්න පළවෙනි ගාන අපි යම් පුතේ පළවෙනි ගානට. හරි. අපි දැන් චුට්ටක් හදන්න දෙමු. මට අනුවාර්ශිත ගැටලුවේ කියේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි දැන් හදලා පිටන්න. දැන් මම කිව්වනේ මෙන්න ගණන් දෙකක් කියලා දුන්නා. හදන්න මම පෑනට තින්ත ටිකක් දාගන්න තා. හදන විදිහක් දාන්න. දැන් මම ඔය හදලා තියෙන පැටියෝ ඔන්ලයින් එකේ ළමයිට හෙනවන්නේ මම කියන එක නේද? මම ওই ගාන හදලා තියෙන්නේ පුතේ වැඩි කරලා. ආන් ඒ විදිහට ඔය හදන්න. හරි පටන් ගන්නකො එහෙනම් හැමෝම පළවෙනි ගානයි දෙවෙනි ගානයි පුතේ. හැමෝම වැඩ කරන්න ඕන පුතේ. හැමෝම වැඩ කරන්න ඕන. මට ඕන උඹලගේ මේ සැරේ හොඳ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන තමයි මම ගන්නන්නේ. ඒ ඉලක්කයේ වෙනුවෙන් මම නොමිලේ පේපර් ක්ලාස් එකක් හෙට අනිද්දාට පටන් ගන්නවා. කාර්යබහුල කාලසටහනක් තියෙන්නේ. ඒකයි තාම බැරි වුණේ. නමුත් දැන් මම කාලසටහන හදාගෙන ඉවරයි. දින වකවානු ගෲප් එකේ දාන්න.
ඒ පන්තියට සල්ලි ගන්න ඕන දරුවෙට සහභාගී වෙන්න පුළුවන්. ඕනම දරුවෙට ලංකාව පුරා ඉන්න දුප්පත් අහිංසක දරුවෝ ඕන දරුවෙක්ට ඒ පේපර් ක්ලාස් එකට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඒකේ නිබන්ධන එහෙම නොමිලේ ලබා දෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒකට අවශ්‍ය කරන නිබන්ධන ඔක්කොම නොමිලේ ලබා දෙනවා. මේ වෙලාවේ සමාජයට කරන මෙහෙවරක් කියලා හිතාගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා මේ වෙනකොට ආර්ථික අපහසුතාව වලට ඇවිල්ලා ළමයට උගන්වන්න ගන්න බැරි තත්ත්වයට වෙලා තියෙනවා. සමහරව කියන්නේ නැහැ. නමුත් ඒවා දැනෙනවා. ඒ දැනෙන කට්ටිය ඔයාලගේ ගමේ ගොඩේ ඉන්නවනම් එහෙම අය පුතේ සම්බන්ධ කරන්න. මම සල්ලි ගන්න නැතුව උගන්වන්න. දිනේ කවද්ද කියලා දාන්නම් ඒ පන්ති තියෙන්නේ කවද්ද කියලා. එකයි දෙකයි හදන්නකො මම මේ පෑනට ටිකක් දාගන්නවා. කොල්ලනේ මේ සරේ විභාගයේ ලියන බලකාය උඹලා ටික හරි ගස්ස ගන්න ඕන. දැන් වැඩ වැඩි ඔයාලට හොඳේ. මම ඒකයි දැන් පේපර් ක්ලාස් එකක් එහෙම දාලා දවස් 3ක් ගෙන්න ගන්නෙ. සතියට දවස් 3ක් උගන්නනවා. සතියට දවස් 3ක්. දැනට පහේ උන්ට දවස් 2යි පුතේ. ඒක දවස් 3ක් වෙනවා. මම කිය පේපර් ක්ලාස් එකත් එක දවස් 3ක් වෙනවා. හරි. පන්ති ගාස්තු වැඩි කරන්නේ නැහැ. පන්ති ගාස්තු එකනමයි. හැමදේම වැඩි වෙනවා කියලා මේ දවස්වල උත්කෝෂණ මිල වැඩි කරනවා එහෙම නේද? අපේ ක්ලාස් එකේ පන්ති ගාස්තු වැඩි වෙන්නේ නැහැ. පන්ති ගාස්තු ඒ ගානමයි. පේපර් ක්ලාස් එක නොමිලේ. පන්ති ගාස්තු අපි 1000ක් ගන්න ගෙදරටම පාර්සලේ වල. ඒ කියන්නේ ඩෙලිවරි ගාස්තුවත් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඒකත් මං ගෙවලා එවන්න. මුළු මුදල 1000යි. මම දන්න සමහර ශිෂ්‍ය කරන ගුරු රුපියල් 2000 ගන්නවා ක්ලාස් ෆීස් එක. රුපියල් 2000ක් ගන්නවා ක්ලාස් ෆීස්. දවස් 2යි දුක උගන්නන්න. මම ඔයාලා දිහා බලාගෙන ඉන්නේ කැමරා ඔන් කරලා. මම මේ අනිත් පැත්ත හැරලා ඉන්නේ නිකන් නෙවෙයි. මම උඹලා දිහා බලන් ඉන්නේ කොල්ලනේ අදාළ ඈ. දුල්කීත් හැදුවද ගාන? හරි. 1යි 2යි ගණන් දෙක විතරනේ හදන්න කිව්වේ හරි. මම ඉල්ට ටිකක් දාගත්ත පෑනට. මේක මකන්නම් පුතේ. පළවෙනි එක පළවෙනි එක බලහලා පුතේ. සමපාද ත්‍රිකෝණාකාර ඉඩමක සමාන දුරින් කණු සිටවා ඇත. ත්‍රිකෝණාකාර ඉඩමක් සමාන දුරින් කණු හදලා තියෙනවලු. පැත්තකින් බැලුවහම කණු 20ක් පේනවලු. ඉඩම වටේට ඇති මුළු කණු ගණන අහනවා. එහෙනම් පුතේ එක පැත්තකින් බැලුවහම තියෙන්නේ 20යිනේ. පැති කීයක් තියෙද? ත්‍රිකෝණයක් කියන්නේ පැති 3යි. එහෙනම් 20 3ක් එනවා 60ක්. එහෙනම් මේ ආපු 60ෙන් අර මුළු ටික අඩු කරනවා. මොනවද අඩු කරන්නේ? මුළු ටික අඩු කරනවා. එහෙනම් 60ෙන් අඩු කරනවා පුතේ ත්‍රිකෝණයක තියෙන දරුවනේ මුළු 3යි. එහෙනම් 60ෙන් 3 අඩු කරහලා පුතේ උත්තරේ එනවා පැටියෝ 57ක්. මෙන්න උත්තරේ 57යි. අපි යනවා දෙවෙනි ගානට. සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවලු පුතේ. ඒ ඉඩමේ සමාන දුරින් කණු සිටවා ඇත. හරි. දැන් ඉඩමේ හැඩය මතක තියාගන්න කොල්ලනේ. සමචතුරස්‍රාකාර ඉඩමක්. පැත්තකින් බැලුවාම 12ක් පේනවලු. එහෙනම් පුතේ 12 වරක් 4 බලන්න. ඇයි 12 ගානේ පැති 4ක් නේ පුතේ. 12 ඒව 4ක් කියන්නේ කොල්ලනේ 48යි. ඔය 48න් මේ මුළු ටික අඩු කරන්න පුතේ. එහෙනම් මුළු ටික කියන්නේ 4ක් නේ. අඩු වුණාම උත්තරේ එනවා පැටියෝ කීයක්ද? 44ක්. කීයක් එනවද? 44ක්. හරි. ඔන්න මරු සුපිරි ගාන. අංක 3ට යා. මම පැහැදිලි කරන්න. ඉඩමට මාර්ගයට මුහුණලා ඇති. ඉඩමේ මාර්ගයට කියලා එන්න ඕන හරිය. ඉඩමේ මාර්ගයට මුහුණලා ඇති පැත්ත දිග මීටර 60ක්. පැත්ත දිග මීටර පුතේ පැත්තක දිග 60යි. ඒකේ මීටර 5න් 5ට වැටමාීමේ කණු සිටවන ලදී. සිටලා මුළු කණු ගණන කීයද කියලා අහනවා පුතේ. ඒ කියන්නේ පුතේ ඉඩමක එක පැත්තක් මීටර 60යිලු. කීයද මීටර?
පුතේ මේ මීටර 60 මේ මීටර 60 මීටර 5න් 5ට කණු හැදුවොත් කණු කීයක් ඕනිද කියලා අහන්න. හොඳයි. හොඳට අහගනින් පුතේ හොඳට අහගනින්. මම ඒ ගානට කලින් කොල්ලනේ උඹලට බේන්නේ කියලා දෙන්න. හොඳට අහන්න පුතේ. අනේ මේ පාර දිග කොල්ලනේ මීටර 10ක්. මීටර 10ක්. කොල්ලනේ කරන්නේ කෙල්ලන්ට එක කියන්නේ හරි. මේ පාර දිග මීටර 10යි මීටර 5න් 5ට කණු. කණු කීයක්ද දෙක? විසුද මේ පාර දිග මීටර 10යි මීටර 5න් 5ට කණු හැදුවා. කණු කීයද හදන්න පුළුවන්? ඔන්න බලන්න ඇත්තටම. එහෙනම් මේකේ හරියද මේ හරිය වගේනේ. ඔන්න මම මීටර 5න් 5ට කණු හදනවා බලන්න. මෙතන ඉඳන් මෙතනට මීටර 5යි ගැහුවා කණුවක් ඕන ලොකුවට. දෙයින් කොඩියක් ගහන්න කොහොම කොඩියක් ගැහුවා. මේ හිටපු තැන කොඩිය. ඔන්න මීටර 5ක් කියලා තව කොඩියක්. මෙන්න ඊළඟ 5 කියලා තව කොඩියක්. ඒක පොඩ්ඩක් බලන්නකෝ. මීටර 10යි පාර මීටර 5න් 5ට පොඩි හරි කණු හරි හැදුවා කණු 3ක් එනවා. කීයක් එනවද? නමුත් බෙදුනහම එන්නේ දෙකයි නේද? දැන් ඔය අතරේ පාර දිග 10යි 5න් 5ටනේ හදන්නේ. 10 5න් බෙදුනහම සෝ දෙකයි නේ කියන්නේ. ඇත්තටම දෙකයි දාන්නේ. නෑ එකක් වැඩිපුර එනවා. මොකද්ද? එකක් වැඩිපුර එනවා. එහෙනම් අර 10 5ට බෙදුනහම දෙකට එකක් එකතු කරන්න. එහෙනම් කීයද උත්තරේ? කීයද උත්තරේ? ඒ කියන්නේ අර බෙදලා එන උත්තරේට එකක් එකතු කරන්න ඕන. එහෙනම් මේ ගානේ මීටර 60යිනේ. එහෙනම් 5න් 5ට කණු හදන නිසා පුතේ 60 බෙදනවා පුතේ 5ට. 60 බෙදනවා පුතේ කීයටද? 5ට. ඔන්න බලන්න බෙදන ලේසි ක්‍රමේ. පුතාට ඕනනම් දීර්ඝ බෙදීමෙන් උනත් බෙදන්න පුළුවන්. මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්කො මේ වෙලාවේ. ඉඳලා අහගන්න. උදාහරණ 6ට 5 ඒවා කීයද? පුතේ 6ට විතරක් කීයද අහන්නේ මම. 6ට 5 ඒවා එකයි කීයද? මෙතනින් එකක් ඉතුරු වෙනව නේද? බිංදුව ළඟට ගත්තාම පුතේ 10යි. අඩේ 10ට 5 ඒවා කීයද? 2යි. 10ට 5 ඒවා 2යි කියන්නේ. බෙදුනහම වෙන උත්තරේ 12. එකක් එකතු කරන්න. කීයද එකතු කරන්නේ? එකක් අනිවාර්යෙන් එකතු කරන්න. 12යි 1යි කීයද උත්තරේ? එහෙනම් පුතේ මේකට අවශ්‍ය කරනවා කණු කීයක්ද? කණු 13ක්. පුතේ හදපු විදිහ ලියාගනි. අමතක වෙනව නැත්තම් මේ විදිහම ලියාගනි පුතේ ගන්න හදන්න. කම්මැලිකමට කවුරුත් 13 විතරක් දාන්න එපා. හදපු විදිහත් එක දාගන්න. 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 බොඳ වෙලා වගේ පේනවනේ පොඩ්ඩයි. right. පුතේ ඉවර වෙනකන් ඉඳහල්ලා පැටවුනේ සුපිරි ගණන් ටික යන්නේ. උඹලට කම්මැලි නම් දැන්ම අයින් යල්ලා. තේරුම්න්නේ නැත්තම් වැඩි ඈ. ඔනෑවට එපාවට බෑ. හරි. ඔනෑවට එපාවට බෑ පුතේ වැඩේ හරියට කරමු. සමහර විට මේ වෙනකොටත් ඔයාගේ දෙමව්පියෝ කොහේ හරි පොලිමක ඉන්නවා වෙන්න බැරි නෑ. සමහරට තෙල් පොලිමක එහෙම නැත්නම් කිරිපිටි පොලිමක මොකක් හරි පොලිමක ඉඳන් දුක් විඳිනවා වෙන්නේ නැති. ඒ මොනවත් නෙමෙයි. ඔයාලට අනාගතයේ සැප ජීවිතයක් ගත කරන්න තමයි ඒ කට්ටිය අද දුක් විඳින්නේ. ඉතින් මේ මිනිස්සු සතුටු කරන්න නම් බල අනිවාර්යයෙන් මේ ශිෂ්‍යත්ව විභාගය පාස් යල්ලා බා. ඒ විභාගය හරි පාස් කරලා මේ මිනිසුන්ගේ ඒ හිත් වලට සතුටක් ගෙනෙලා. දැන් අර පාස් වුණ දරුවෝ 80 දෙනාගේ අම්මා තාත්තා කොච්චර සතුටින් ඇද්ද කියන්නකෝ. ඒ ළමයි ඒ දේ කරා. ඒ ළමයි ඒ දේ කරා. දැන් ඔයාගේ අම්මා තාත්තා ඔයාලට ෆෝන් එකක් කරලා තියලා. Facebook එකේ මැසේජ් එකක් දැකලා ඉවරලා දැන් අද පන්තිට සහභාගී කරවලා ඔයාව. ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ තව මාස ගානක් වෙන ශිෂ්‍යත්ව විභාගේ. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ 4 වසරේ දරුවෝ දැන් 4නේ. ලබන අවුරුද්දේ එන ශිෂ්‍යත්ව විභාගේ අනේ අපේ දරුවත් කොහොම හරි පාස් වෙනවා නම් කියලා අහිංසක බලාපොරොත්තුවක් මේ මිනිස්සු තුළ තියාගෙන තමයි මේ කට්ටිය මේ අමු කට්ටක් කන්නේ. පුදුම කට්ටක් කන්නේ වා වෙන්නේ. නැත්නම් ඒ කට්ටක් සල්ලි තියාගෙන ඔහේ ඉන්න තිබ්බා. බල ඕන එකක් කරගනින්න කියලා. එහෙම කරන්නේ නැතුව මේ කරන්නේ. මේ මිනිස්සුන්ට දවසක ඔයා දිහා බලලා සතුටු වෙන්න ඕන. ඒ සතුට ඔබ ගෙනත් දෙනවද නැද්ද කියලා හිතහම. ඒක ඔබට බාරයි. ඔබලා දැන් පොඩි උන් නෙවෙයිනේ බා. එක වසර දෙක වසර නෙවෙයිනේ. දැන් 4 5 දැන් තේරෙනවා. දැන් මේ කාලේ නෝ ළමයිගේ බුද්ධි මට්ටම වැඩි.
ඒක නිසා ළමයිට මේවා දැම්ම තියා පොඩි කාලේ මේ නෝන නිසා තමයි මේ කතා කියන්නේ. ඉලක්කයක් තියාගන්න. කවදා හරි දවසක මේ රටේ නම් ඉන්නේ විදේශ රටකට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා. සාමාන්‍ය විභාගෙ වහම එකපාරම උපාධිය සඳහාම රට යනවා කියලා ඉලක්කයක් තියාගන්න. එතකොට පුතේ අවුරුදු 16න් සාමාන්‍ය පෙළ විභාගෙ ඉවර වුණාම අවුරුදු 20 වෙනකොට ඔයා උපාධියත් අරගෙන ඒ රටට රස්සාව කරනවා. අඩු වයසින් සල්ලි හොයන්න පුළුවන්. මේ රටේ හිටියොත් මේ වැඩේ කරන්න බෑ. හෙට නිද වෙනකොට ඉස්කෝලේ යන්නත් පෙට්‍රල් ඩීසල් නැති වාහන වලට. ඒක නිසා පුතේ මොන දේ කළ හරි මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඉගෙන ගනින්න. ශිෂ්‍යත්ව විභාගය ලේසි නෑ පුතේ අමාරු. ඒකනේ මේ සැරේ ලකුණු 150 ගන්නට බැස්සේ. ඒක හිතලා අඩු කරනව නෙවෙයි ලකුණු අඩුයි ගොඩක් අය. ඒක පේපරේ අමාරුයි. ඒක නිසා පුතේ මේ සැරේත් ඒ දේම තමයි. එහෙනම් හොඳට ලැහැස්තියමු. පාඩම් ටික සුපිරියට කරමු. ඔයාලා කැමති නම් ටිකටම මගේ පන්තියට වරෙලා කොල්ලනේ. මෙන්න නම්බරේ. ඔයාලා නම්බරේ ඇති මගේ නම්බරේ. මේ නම්බරයට ලිපිනේ එවන්න මම පාර්සලයක් එවන්නම්. ඒ පාර්සලේ කියන්නේ පොත් ටික දාලා එවන්න. පොත් කට්ටලේ තියෙන්න එපා පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට එක පොතක් රුපියල් 300යි. 4 වසරේ දරුවන්ට නම් එක පොතක් විතරයි. 5 දරුවන්ට නම් පොත් දෙකක් තියෙනවා. කැමති අය මෙසේජ් එකක් දාන්න දෙපා. මම ඇපල් කරන්න පුළුවන් හිටමු. හරි. පන්ති ගාස්තුව වෙන්නේ ගෙදරටම පාර්සලේ ආවම 1000ක් දීලා ගත්තා නම් හරි. හැබැයි මේ මාසේ ඔයා සම්බන්ධ වෙනවා නම් මේ මාසේ පන්ති ගාස්තු 1000ක් දෙන්න ඕනේ නැහැ. මොකද ඔයා අලුත් දරුවෝ නිසා. හරි. ඒක මම වෙනම ඔයාලා මැසේජ් දානකොට වෙනම ඇතුළේ පිළිපත් කරන්න වැඩි විස්තර පස්සේ. හරියෝ? හරි. එනවාද පන්ති වරුණාම දිගට මේ කැමති කට්ටිය ඉන්නවනම් මේ නම්බරයට අමතක කරන්න එපා පුතේ මේක මෙහෙම පන්ති කාමරයක් වුණාට මේක ගෙදර කරන පන්ති කාමරයක් වුණාට ලංකාව පුරා විහිදුණු ළමයි ප්‍රමාණයක් මේ පන්තිය වටා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් ලංකාවේ මම හිතන්නේ හොඳම ශිෂ්‍යත්ව පන්තියේ ප්‍රතිඵල වෙන්න ඇති. මොකද 120කින් 80ක් පාස් කියන්නේ හිතා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. 120න් 80ක් පාස්. ඒ 120 දෙනාගෙන් 118 දෙනෙක්ම 125ට වඩා වැඩි ලකුණු. ආන් ඒක විශේෂත්වය. 120න් 118 දෙනෙක්ම 120ට වඩා වැඩි ලකුණු. ඒක විශේෂත්වයේ බලටත් ඕන නම් ගේමක් ගන්න පුතේ මේ ශිෂ්‍යත්ව විභාගයේ දෙමාපිය සතුටු කරන්න බලා කැමති නම් පුතේ වැඩේ කරමු. හරි. ඊට අමතරව නොමිලේ පන්තියක් හැමදාට උදාහරණයක් විදිහට කිව්වොත් දවස් මට දැම්ම කියන්න බෑ. හැමදාම සතියට එක දවසක් නොමිලේ පන්තියක් තියෙනවා. ඒක පේපර් ක්ලාස් විතරයි. ඒකේ පේපර් ඔක්කොම නොමිලෙත් දෙනවා. හතරවෙනි එක මීටර් 50ක් දිග වෘත්තාකාරයි. මෙන්න සුපිරි ගාන මෙන්න මේ ටික පොත ගහගන්නේ මෙන්න තමයි මෙතන පැටලෙන්නේ. පුතේ මේකේ වටේ දිග මීටර 50යි නේද? සදේව් වටේ දිග මීටර 50යි නේද? මේක වටේ දිගක් නේද? හැබැයි මේක වටේ දිගක්ද? මේක රේඛාවකද? අඩේ හොතර අහගන්න පුතේ මේක රේඛාවක් නේද? මේක රේඛාවක මීටර 60ක් දිග රේඛාවක මීටර 5න් 5ට කණු හදනවා කිව්වොත් ඔය 65න් බෙදලා එකක් එකතු කරා. කණු කීයක් වුණාද? කණු 13ක් වුණා. හැබැයි මේක වටේ දිගක්. වටේ දිග 50යිලු. කීයද පුතේ වටේ දිග 50යි. මේකේ 5න් 5ට කණු හදනවා. එහෙනම් 50 බෙදන්නේ කීයද පුතේ? 50 බෙදන්නේ කීයද පුතේ? 5න්. පුතේ 50 5න් බෙදුනහම එන උත්තරේ කීයද? 10යි. කීයද උත්තරේ? 10යි. එහෙනම් මේකේ උත්තරේ 10යිද? මේකේ උත්තරේ 10යිද? ඔව් 10යි. ඔයාගේ හිත කියනවනේ 11 කියලා. හිත කියනවනේ 11 කියලා. මං කියන මේක 11 නේ මේක 10 කියලා. දරහගනි. කොල්ලෝ. මෙන්න සීන් එක පුතේ. මෙන්න මේකයි පොයින්ට් එක. වටේ දිගක් කියන වෙලාවක එකක් කරන්නේ නැහැ බං. දැන් මේක වටේ දිගක් නේද? මේක වටේ දිග 50යි නේද? 50 බෙදනවා 5න්. 50 5න් බෙදනවා මේ උත්තරේ කීයද? 10යි. හැබැයි මේක වටේ දිගද? ඉස්සලා හදපු ගාන වටේ දිග කියලා දුන්නේ. පරිමිතිය කියලා දුන්නේ ඉස්සලා හදපු ගාන. නෑ. එක පැත්තක්, එක රේඛාවක්. එහෙනම් පුතේ රේඛාවක එහෙම ගාන දුන්නාම එකක් එකතු කරන්න ඕන. හැබැයි වටේ දිගක් ආවම එකක් එකතු කරනවද? නෑ. එහෙනම් පුතේ මේ වෘත්තාකාර ගානේ වටේට කණු හැදුවොත් පුතේ කණු හදන්නේ කණු කීයද? කණු කීයද? 10යි. කණු 10යි පුතේ. ලියා ගන්න තුනේ හතරේ උත්තරේ. ඔය තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි පුතේ සුපිරි ගණන් දෙකක්. පාඩමම තේරෙන ගණන් දෙක ඕක. වටේ දිගක් තිබ්බොත් විතරක්
එකක් එකතු කරන්න එපා. හරිද? එක පාදයක දිගක්. එහෙම නැත්නම් ඉඩමේ එක පැත්තක දිගක්. අන්න එහෙම ගාන දීලා තිබ්බොත් එක පාදයක් නම් ඒක තියෙන්නේ. එක රේඛාවක් නම් ඒක තියෙන්නේ. බෙදලා එන ගානට එකක් කරන්න. හරි. එහෙනම් පස්වෙනි ගාන හදන්න පුතේ. පස්වෙනි ගාන සමචතුරස්‍රාකාර ඉඩමක් වටා ඇති මුළු කණු ගණන 40යි. කීයක් තියෙද? සමචතුරස්‍රාකාර ඉඩමක් තියනවලු. මේ ඉඩම වටේටම තියනවලු පුතේ කණු කීයක්ද? 40ක්. කීයක් තියෙද පුතේ? 40ක්. එහෙනම් එක පැත්තක කීයක් තියෙද? කණු 40යි තියෙන්නේ. එහෙනම් කී ගානෙත් තියෙන්නේ? 10 ගානෙනේ. නේද? එහෙනම් ඔයාගෙන් අහන්නේ මොකද්ද? එක පැත්තකින් බැලුවහම පේන කණු ගණන. පැත්තකින් බැලුවහම 10ක් නේ එකක් වැඩිපුර පේනවා. ඒ කියන්නේ එක පැත්තකින් බැලුවහම පුතේ එක පැත්තකින් බැලුවහම ඔන්න මම ලියනවා. දැන් 40යිනේ වටේටම තියෙන්නේ. පැති 4යිනේ. එහෙනම් 40 බෙදුවොත් 10ක් කියලා එනවා. හැබැයි එකක් එකතු කරලා ගන්න. එහෙනම් එක පැත්තකින් බැලුවහම එනවද 11ක් පේනවා. කීයක් පේනවද? 11ක් පේනවා. ඔන්න පුතේ පස්වෙනි එකේ උත්තරේ. ඔන්න පුතේ පස්වෙනි එකේ උත්තරේ. හයවෙනි එක හදන්න ඔයා. හයවෙනි එක හදන්න පුතේ ඔයා. සමචතුරස්‍රාකාර එකක් ඉදම එළවලු හදනවා. මේක පැත්තක දිග මීටර 12යි. පැත්තක දිග කීයද පුතේ මීටර 12යි. එහෙනම් හොඳට අහගන්න. මේ එක පැත්තක් මීටර 12යි නම් පුතේ මේකේ වටේම දිග කීයද? අපි ඒකට කියනවා පරිමිතිය කියලා. එහෙනම් නැත්නම් වටේ දිග. එක පැත්තක් 12යි නම් පැති 4ක්. එහෙනම් 12 වා කීයක් දෙන්නේ? 4ක්. එහෙනම් මේකේ වටේ දිග කීයක් එනවද පුතේ? මීටර 48ක් එනවා. කීයක් එනවද පුතේ? 48ක්. දැන් ඔන්න වටේ දිග හොයාගත්ත. ඒකට පරිමිතිය හොයාගත්ත දැන්. ඔන්න පරිමිතිය හොයලා. පරිමිතිය දීලා තියෙනවා නම් වැඩේ ලේසි. එකක් එකතු කරන්නේ නැහැ නේ. වටේ දිග දීලා තියෙන වෙලාවේ බෙදලා එන ගානට එකක් එකතු කරේ නැහැ. කෙලින් රේඛාවක් දීලා තියෙනවා නම් විතරයි එකතු කරේ. මේක බලන්න ඉස්සලා ගාන පාර දිග මීටර 60යි. පහෙන් පහට කණු හදනවලු. එහෙනම් 65න් බෙදලා එකක් එකතු කරනවා. එහෙනම් ඒකේ උත්තරය 65න් බෙදලා එකක් එකතු කරනවා. එතකොට පුතේ මේ ගානේ මේ එක පැත්තක් 12 කියලා දුන්නා තමයි. 12 වුණාට වටේ දිග දැන් අපිට හොයාගත්ත එක සමචතුරස්‍රයක් ඉඳලා. එහෙනම් පුතේ මෙයාගේ පරිමිතිය කීයක් එනවද? 48ක් එනවා. කීයක් එනවද? දැන් ගාන කියවලා බලන්න මීටර කීයෙන් කීයද කණු හදන්නේ කියලා. මීටර 3න් 3ට. කීයෙන් කීයද? එහෙනම් පුතේ මේ 48 බෙදනවා 3න්. කීයෙන් පුතේ බෙදන්නේ? 4ට 3 ඒවා එකයි පුතේ. මෙතන එකක් ඉතුරු වෙනවද පැටියෝ? 18ට බලන්න. 18ට 3 ඒවා කීයද? 6යි. එහෙනම් පුතේ මේ වැඩේට කණු කීයක් ඕනද? 16යි. එකක් එකතු කරන්න එපා වටේ දිගක්. ආන් එහෙමද තියාගන්න. හරි. ඔන්න ඒකේ උත්තරේ එනවා. එහෙනම් මීටර 3න් 3ට කණු සිටවා ඇත මුළු කණු ගණන 16යි. මුළු කණු ගණන 16යි. ඒ ස්ටිකරයක් ගහලා අත උස්සහල්ලා කොල්ලනේ කෙල්ලනේ තේරුණ අය. ස්ටිකරයක් ගහලා අත උස්සන්න කොල්ලෝ කෙල්ලෝ ටික තේරුණ අය. ස්ටිකර් ගහන්න දන්නව නේද? සුපිරිනේ. right අපි තව යන්න ඉස්සරහට. තව යන්න ඉස්සරහට පාඩමේ. very good.
හරි දැන් අත් පාත දාන්න. දැන් අත් ටික පාත දාන්න. ස්ටිකර් ටික පාත දාන්න හැමෝම. මොකද ආයෙසරයක්වත් උස්සන්න කිව්වහම එතකොට ආයෙත් නැහැ කියන්නේ. ඒක නිසා ස්ටිකර් ටික පාත දාලා තියන්න. හොඳයි. ප්‍රශ්නාංක 7 ඉඩමක ඉදිරිපස මීටර් 5න් 5ට කම්බි කණු සිටවා ඇත. එහි පළමු කම්බි කණුවේ සිට අවසාන කණුව දුර මීටර් 205යිලු. එහෙනම් පුතේ මුළු කම්බි කණු ගණන කීයද කියලා අහනවා. මේ බලන්නේ කතාව. මෙන්න ඉඩමේ ඉදිරිපස. මේ ඉඩමේ ඉදිරිපස මීටර් 5න් 5ට කම්බි කණු හදලාලු. කීයෙන් කියලා හදලා තියෙන්නේ? මීටර් 5න් 5ට. එහෙනම් මීටර් 5න් 5ට කම්බි කණු සිටවා තිබුණේ ඒ පළමු කම්බි කණුවේ අවසාන කණුවේ දුර මීටර් 5 205යි. කීයද? 205යි වගේ අහනවා. ඒ ඇති මුළු කම්බි කණු ගණන. ඒ කියන්නේ පුතේ මේ පාරේ දිග 205යිලු. දිග. කීයද දිග පුතේ මෙතන ඉඳන් මෙතනට 205යි. එහෙනම් මේ 205ක් දිග පාරේ 5න් 5ට කන්න දුව කම්බි කීයක් වුණාද? එහෙනම් පුතේ 205 බෙදන්නේ දැන් කීයෙන්ද පුතේ අපි? 205 බෙදන්නේ පුතේ කීයෙන්ද පුතේ? සදෙව් ගණන් 5න්. ඇයි ඒ 5න් 5ට කනවා හදන්නේ පුතේ? ඔන්නනේ 5න් 5ට කනවා හදන්නේ. පාරේ දිග 205යි. එහෙනම් 5න් බෙදමු. ඔන්න ලේසි ක්‍රමේ. 20ට 5 ඒවා කියන්නේ. 20ට 5 ඒවා 4යි 5ට 1යි. හැබැයි එකක් එකතු කරනවා. එහෙනම් 42යි. ඇයි එකක් එකතු කරේ? මේක වටේ දිගද? මේක වටේ දිගද? නෑ මේක නිකන් රේඛාවක් විතරයි. ඒක නිසා පුතේ 41යි එකතු කරනවා උත්තරේ කීයද? 42ක් කුඩුයි. ඔන්න 7 වෙනි ගානේ උත්තරේ. අටවෙනි ගානේ කියනවා පුතේ මේක සමපාද ත්‍රිකෝණාකාර ඉඩමක්ලු. පැත්තකින් බැලුවහම 12ක් පේනවලු. කීයද පේන්නේ පුතේ? 12. එහෙනම් සමචතුරස්‍රාකාර ඉඩමක් වටා ඇති මුළු කණු ගණන 20යි. කීයද පුතේ? ඒක නේද ගන්න? නෑ උඩ එකනේ. උඩ එකනේ. උඩ. 8නේ. සමපාද ත්‍රිකෝණාකාර ඉඩමක් වටේට මීටර් 2කින් පිට කණු සිටවා ඇත. කීයෙන් කියලා හදලා තියෙන කණු? මීටර් 2කින් කණු සිටවා ඇත. පැත්තකින් බැලුව විට පෙනෙන කණු ගණන 12. හරි. පැත්තකින් බැලුවම කීයද පේන්නේ? 12. ඉතින් මේක අපිට ලේසි. අපිට දෙකෙන් දෙක කතාව ඕනේ නැහැ. එක පැත්තකින් බැලුවම කණු 12ක් පේනවලු. එහෙනම් ඔයාගෙන් අහන්නේ ඉදම වටේට ඇති මුළු කණු ගණන. එහෙනම් පුතේ කණු 12ක් පේනවා නම් පැත්තකින් බැලුවම එහෙනම් 12 ගානේ මේකේ පැති 3යි නේද පුතේ තියෙන්නේ. එහෙනම් 12යි ව 3ක් කියන්නේ පුතේ 36යි. මුළු තුන අඩු කරන්න. මේ මුළු තුන අඩු කරන්න. එහෙනම් ඒ මුළු තුන අඩු කරාම පුතේ මේකේ තියෙනවා වටේටම කණු 33. කීයද වටේටම කණු 33. කීයද? ඔය කණු 33 හදලා තියෙන මීටර කීයෙන් කීයද දහම? අන්න රයිට් කීයද? මීටර දෙකෙන් දෙකට. එහෙනම් මේ ඉඩම වටේ දිග කීයද ඇහුවොත් ඒක අහලා නැහැ. ඉඩම වටේ දිග කීයද ඇහුවොත් 33 ඒවා දෙකක් බලන්න. ඒ දෙකෙන් දෙකට හදලා තියෙන්නේ. එහෙනම් 33 ඒවා දෙකක් කීයද? 66යි කීයද? හරි ඒක අහලා නැහැ. ඒක නිසා ඕනේ අවශ්‍ය කණු ගණන ඇහුවේ. පැත්තකින් බැලුවහම කණු 12ක් පේනවා නම් වටේටම තියෙන කණු ගාන අහන්නේ. එහෙනම් 12 3ක් 36යි 3ක් අඩු කරනවා. උණු ටික අඩු කරන්නේ ඒකයි.
ඊළඟ එක පුතේ පොළනේ සමචතුරස්‍රාකාර මුළු කණු ගණන 20යිලු. ඒ කියන්නේ පුතේ මේ ඉදම වටේටම තියනවලු පුතේ කණු 20ක්. කීයක් තියනවද? 20. කණු 20ක්. ඒ පැත්තකින් බැලුව විට පෙනෙන කණු ගණන කොහොමද? පුතේ පැති 4යි නේද? එහෙනම් 20 බෙදනවා කීයෙන්ද? 4. එහෙනම් 20 4ෙන් බෙදුනහම එක පැත්තක මෙන්න එක පැත්තක කණු කීයක් වෙනවද? 20 4ෙන් බෙදුනහම නිකන් 5යිනේ. හැබැයි එකක් වැඩිපුර පේනවා එහෙනම් බලනකොට. ඒක හැටි. ඒ කියන්නේ කණු 6යි. කණු කීයද? 6යි. එහෙනම් පැත්තකින් බැලුවහම පේන කණු ගණන කිව්වහම පුතේ එන්නේ උත්තරේ 6යි. පැත්තකින් බැලුවහම පේන කණු ගාන කියන්නේ පුතේ උත්තරේ 6යි. එකක් වැඩියෙන් පේනවා ත්‍රිකෝණාංශ සමචතුරාංශ ත්‍රිකෝණවල කොහොමද පැත්තකින් බැලුවහම එකක් වැඩිපුර පේනවාමයි. අපි යනවා 10 වෙනි එක. අපි යනවා 10 වෙනි එක. ටයරයක් වටා සෙන්ටිමීටර් එකෙන් එකට කට්ට කපා ඇත. ටයරය කියන්නේ වටේ දිගක් නේද පුතේ? ඕ අවමක් නේ. එකෙන් එකටලු කට්ට කපලා තියෙන්නේ. ටයරයේ පරිමිතිය 27යිලු සෙන්ටිමීටර්. කියන්නේ පරිමිතිය කියන්නේ වටේ දිග 27යිලු. කීයද? 27යි. එහෙනම් එහි ඇති මුළු කට්ට ගණන. එහෙනම් කීයෙන් කීයටද කට්ට කපලා තියෙන්නේ? කීයෙන් කීයටද කට්ට කපලා තියෙන්නේ? එකෙන් එකට. එහෙනම් වටේ දිග 27යි නම් පුතේ 27 බෙදන්නේ පුතේ කීයෙන්ද? එකෙන්. කීයද බෙදන්නේ? එකෙන්. එහෙනම් 27 එකෙන් බෙදුනහම කපලා තියෙන කට්ට ප්‍රමාණය කීතරේ? 27යි. කීයද? 27 එකෙන් බෙදුනහම 27යි. සර් එක එකක් එකතු කරන්නේ නැත්නම් නෑ. ඇයි වටේ දිගන්නේ? වටේ දිගක බෙදලා එන උත්තරයට එකක් එකතු කරනවද අපි? නෑ පුතේ. එහෙනම් මේකේ තියෙන කට්ට ප්‍රමාණය පුතේ 27යි. අපි යන 11 වෙනි එකට. මීටර 20ක් දිග 15ක් පළල. ටික ඇඳලා බලමු. ඔව්. මේ පැත්ත 20යිලු. මේ පැත්ත 15යි. මීටර් 20ක් දිග 15ක් පළල ත්‍රිකෝණාශ්‍රාකාර ඉඩමක් වටේ. මීටර් 3න් 3ට කණු සිටවා ඇත. පුතේ මෙන්න ඉඩම. මේකේ මේ පැත්ත 20 නම් පැටියෝ මේ පැත්ත කීයද 20යි නේද? මේක 15 නම් පුතේ මෙයත් 15යි නේද? එහෙනම් මේකේ පරිමිතිය කීයක් එනවද? මේකේ පරිමිතිය කීයක් එනවද එහෙනම්? පරිමිතිය කියන්නේ දරුවනේ වටේ දිගට. එහෙනම් මේකේ වටේ දිග කීයක් එනවද? 20යි 20යි 40යි 15යි 15යි 30යි ඒ කියන්නේ 70යි නේද? එහෙනම් මේකේ වටේ දිග එනවා මීටර 70ක්. දැන් ඔන්න ඔක වටේට මොනවා හරි කරන්න බෑ. ඔව්. ඉදම වටේට මීටර් 3න් 3ට කණු සිටවා ඇත. පුතේ ප්‍රශ්න චුට්ටක් එතන හදාගන්න මීටර් 3න් 3ට නෙමෙයි පුතේ 5න් 5ට කියලා printing mistake එකක් 5න් 5ට කියලා හදාගන්න පුතේ. මීටර් 3න් 3ට කියලා තියෙන්නේ මම අතින් ලියලා දුන්න එක එයා දැකලා තියෙන්නේ 5ට 3 වගේ ඒකයි. මීටර් 5න් 5ට කියලා හදාගන්න. එහෙනම් මේ 70 5න් බෙදන්නයි තියෙන්නේ. 70 5න් බෙදමු. 7ට 5 ඒවා 1යි 20ට 4යි. එහෙනම් එනවා උත්තරේ කීයක්ද? 14ක්. එකක් එකතු කරන්න එපා. මොකද වටේ දිග පරිමිතියක් ගත්ත නිසා. කොහොම උත්තරේ? ඔන්න උත්තරේ. මතක තියාගන්න වටේ දිග එහෙම නැත්නම් පරිමිතියක් කියලා දීලා තියෙන වෙලාවක බෙදලා එන ගානට අඩේ එකක් එකතු කරන්න එපා කොල්ලනේ. ඕක තමයි වරද්ද ගන්න පේපර් වල ගොඩක් අය. ගොඩක් අය පේපර් වල වරද්ද ගන්න.
12 සරුද 12 වෙනි ගාන. දැන් අපිට තියෙන්නේ පුතේ 12 වෙනි ගාන. හරි. දැන් පෙට්‍රල් කියනකොට තමයි මතක් වුනේ. මගේ වාහනේ පෙට්‍රල් නෑ දැන් ඔයාලා ක්ලාස් එක කරලා යන්න ඕන. දැන් ආපහු මාත් යන්න ඕන පොලිං ගන්න. දැන් මේ ක්ලාස් එක කරන්නේ කොයි වෙලාවකද කියලා බලන්න ඉන්නේ. ඇයි මං යනකොට තෙල් ඉවරලා තිබ්බොත් හෙට ක්ලාස් යන්න හම් වෙන්නේ. මාර ප්‍රශ්න වෙන්නේ. ෂෙඩ් එකට කතා කරාන් පස්සේ කිව්වා 9ට එනවා කියලා. 9 අපි 9 හමාරට ඉවර වෙන ක්ලාස් එක. ඒ ඉවර වෙනකොට ඊට පස්සේ තෙල් නැති වෙද්දී දාන්න. ඒත් කමන්නේ ක්ලාස් එක 9 හමාර වෙනකම් කරනවා. ඉතින් මේ දේශපාලඥයෝ පුතේ රට කාලා අන්තිමේ ඛණ්ඩ දෙයක් නැති වුනහම ටික රට දාලා යයි වෙන රටකට අපි මේ රටේ ඉඳන් දුක් විඳින්න වෙයි. ඒක තමයි කරන්න වෙන්නේ. ඒකයි මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වේ ඉගෙනගෙන රට යන්න කියලා. ඉගෙනගෙන රට යන්න කියලා කියන්නේ එතකොට ඔයාට හොඳ රස්සාවක් ඉලි කරන්න පුළුවන්. හොඳ රස්සාවක් කරලා පුතේ ඔයාට පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔයාගේ අම්මා තාත්තා වුණත් ඒ රටට ගන්න පුළුවන් පුතේ ඊට පස්සේ. පුංචි පැහැදිලි කිරීමක් කරන්න. නිකන් හිතන්න පුතේ ඔයා ලංකාවේ රස්සාව කරලා හරි ඔයා ලංකාවේ රස්සාවක් කරලා පුතේ රුපියල් ලක්ෂයක පඩියක් ගන්නවා කියලා හිතන්න. ඔයා ලක්ෂයක පඩියක් ගන්න ලංකාවේ හොඳ රස්සාවක් කරන්න ඔයා ඉගෙනගෙන කොහොම හරි සාමාන්‍ය පෙළ විභාගය ලියන්නේ අවුරුදු 16 උසස් පෙළ විභාගය ලියනකොට 18 19 වෙනවා. 19 කියලා සලකමු. අවුරුදු 19 දී උසස් පෙළ විභාගය ලියුවොත් ඔයා කැම්පස් ගිහිල්ලා උපාධිය අරන් එනකොට අවුරුදු 24ක් 25ක් වෙනවා. ඊට පස්සේ රස්සානේ රජේ දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා රස්සාවක් ගන්නවා. රස්සාවක් ගන්නකොට අවුරුදු 28 වෙනවා. රස්සාවට ගිය ගමන් පඩි දෙන්නේ නැහැ වැඩි. ඔයා ට්‍රේනින් වෙන්න අවුරුදු දෙකක්. එතනින් පස්සේ වැඩි කරලා දෙන්නම් කියනවා. එතකොට අවුරුදු 30 විතර වෙනවා. අවුරුදු 30 දී තමයි පුතේ ඔයා ලක්ෂයක පඩියක් ගන්න. නිකන් හිතන්න ඔයාට අවුරුදු 30ක් යනවා පුතේ සල්ලි ගොඩක් හම්බ කරන්න. දැන් නිකන් හිතන්න අද වෙද්දී ඔයාට සල්ලි 50,000 අම්මට ඉතින් රජා වගේ ඉන්නවනේ. එතකොට නිකන් හිතන්න ඔයා එහෙම සල්ලි හොයන කාලේ අවුරුදු 30 ලංකාවේ තිබේ. ඔයා ඉගෙනගෙන යන දරුවෙක් නම් අවුරුදු 30ක් විතර එනවා හරියට සල්ලි හොයන්න. හරියට කියන ලක්ෂයක් විතර හොයන්න. හරි කමන්නේ. ඔයා ලක්ෂයක පඩියක් අරගෙන ඕකේ ගෙදර වියදම් ඇරලා රුපියල් 50,000 ගාන ඉතුරු කරනවා කියලා හිතාම පොළු. ඔයා රුපියල් 50,000 ගාන ඉතුරු හොඳට අහලා පුතේ මේක. 50,000 ගාන ඉතුරු කරනවා කාර් එකක් ගන්න කියලා ආසාව ඒක. අම්මා තාත්තා උනත් ඔයාට උගන්වන්නේ කවදා හරි දවසක ඔයාව හොඳ තැනකට ගන්න. ඔය හොඳ තැන කියලා අදහස් කරන්නේ. බෝ සල්ලිකාරයෙක් කරන ඒ කට්ටිය බලාපොරොත්තු. ඇත්ත කතාව ඒකනේ බා. බෝ සල්ලිකාරයෙක් කරන එකනේ බලාපොරොත්තු. සල්ලිකාරයෙක් කරනවා කියලා කියන්නේ ගංජා විකුණලා කුඩු විකුණලා අර විකුණලා කැසිනෝ ගහලා ඒව නෙවෙයි. හරි විදියට ඉගෙනගෙන. එහෙනම් හරි විදියට ඉගෙනගෙන ඒ තැනට යනකොට පුතේ අවුරුදු 30 වෙනවා. ඒ ලක්ෂයක පඩියක් ගත්තාම 50,000 කරනවා ඔයා කාර් එකක් ගන්න කියලා. ඔයා කාර් එක ගන්න සල්ලි එක කරනවා ලංකාවේ කාර් එකක් සාමාන්‍ය නෝමල් කාර් එකක ලක්ෂ 60ක් විතර එනවා මේ රටේ. එතකොට ඔයා මේ ලක්ෂ 60ක් ඉතුරු කරන්න හදන්නේ 50,000 ගානේ දාලා කැටයකට දානවා කියලා හිතන්න 50,000 ගානේ. පුතේ ලක්ෂ 60ක් එකතු කරන්න මාස 120ක් යනවා. පුතේ මාස 120ක් කියන අවුරුදු 10ක් යනවා පුතේ. ඒ කියන්නේ පුතේ ඔබට කාර් එක ගන්න වෙන්නේ පුතේ තව අවුරුදු 10ක් ඉතුරු. ඒ කියන්නේ පුතේ එතකොට ඔබට අවුරුදු 30යි. අවුරුදු 40යි පුතේ නාකි වෙලා වාහන පෙදලා වැඩක්ද කියහම අවුරුදු 40 දී තමයි පුතේ ලංකාවේ ඇතුළේ ජීවත් වුණොත් ඔබට කාර් එකක් ගන්න පුළුවන් මේ. ඔන්න මම ඔයාට උපරිම සරල කරලා කියලා දුන්නා. ඔයා මේ අවුරුදු 40 දී වාහනයක් ගන්නවා. එහෙම නැත්නම් අඩු වයසින් වාහනයක් ගන්න. දැන් කොල්ලෝ ආසයි හොඳ කාර් එකක් නේ. ටීවී එකේ යනකොට කාර් එහෙම මරවක් එකක් ගන්න දෙනවනේ කියලා ඒ වගේ සෙල්ලම් කාරුත් ගන්න. හිමාසය කෙල්ලොත් ආසයි කාර් එකක්. ලස්සන ගෙයක් හදාගන්න ආසයි. ඒ වගේ ආසාවල් තියෙනවා නාගතේ දෙමව්පියන් බලාපොරොත්තුත් ඒක. ඔයාට ඉන්නවනම් සහෝදරයෝ දෙන්නේ. අනිවාර්යෙන් ඔයාට වෙනම ගෙයක් හදන්න වෙනවා නාගතේ. අම්මා තාත්තගේ උදව් නැතුව හොය ඇතුව. ඉතින් ඒකට ඉගෙන ගන්න වෙනවා. මේ රටේ ඉඳන් නම් බෑ. සිමෙන්තිත් නෑනේ බං. නේද? හරි. අවුරුදු 40 වෙනවා පුතේ මෙහෙම. මම ඔයාලට ප්ලෑන් එකක් කියන්න. මෙන්න ප්ලෑන් එක මොකද? මම මගේ දරුවන්ට දෙන ප්ලෑන් එක මේ. ගිය සතියේ කෙනෙක් රට ගියා. ගිය සතියේ ගියා කෙනෙක්. ගිය සතියේ ගිය කෙනා ගියේ සිංගප්පූරු. මම කියන කතාව. ඔයා යනවා අපි හිතමු වෙන රටකට අවුරුදු 16න් සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා කෙලිම උපාධියට. උපාධිය සඳහාම යන්නේ. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වුණාම පුතේ වෙන රටවල වලට ගන්නවා අපිව. මාර ලක්ෂයක දිනා මේක විතරයි. ඒකට හේතුව අපේ රටේ විභාග අමාරුයි. අපේ විභාග පාස් වුණාම ඒ රටවල වල කැම්පස් වලට අපිව ගන්නවා.
ඒ වාසිය විතරක් තියෙනවා. හරි. අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වුණාම වාට වෙන රටකට ඉල්ලුම් කරන්න පුළුවන් උපාධිය සඳහන් විශ්වවිද්‍යාලයේ. ඒකට අවුරුදු 16 යනවා ඔයාලට. අවුරුදු 4යි උසස් පෙළ කරන්නේ අවුරුදු 4. මොනවා උසස් පෙළ කරලා යන්න පුළුවන්. එහෙම ගියොත් අවුරුදු 2යි. කොහොම හරි අවුරුදු 16ට 4ක් එකතු වුණාම සතේ අවුරුදු කීයද? අවුරුදු 20යි. කීයද? එතකොට මේ ඉගෙන ගන්න අතරතුර ඒ රස්සාව කරන්න පුළුවන්. හැබැයි මෙහි ඉගෙන ගන්න ගම රස්සා කරනවද අපි? කරනවද? නෑ. හැබැයි එහෙදී ඕනනම් අපිට ඉගෙන ගන්න ගම රස්සාවක් කරන්න පුළුවන්. ඒ රස්සාවක් කරලා යන වියදම් පැහැදම් එහෙම හොයා ගන්න පුළුවන්. තේරුණාද? මම දැක්කා ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියා ගෲප් එක දාලා තිබ්බා. ලංකාවේ කවුරු හරි ඉන්නවනම් අඬ ගහලා තිබ්බා ඒ රටේ. පැයට ඩොලර් 25ක් දුන්නා. පැයට ඩොලර් 25. ඉතින් පැය 4ක් වැඩ කරා නම් part time පැය 4ක් වැඩ කරා නම් 25 100ක් දෙනවා. ඩොලර් 100ක්. ඉතින් ඩොලර් 100ක් කියන්නේ පුතේ රුපියල් 27000ක් විතර වගේ. කීයක්ද? රුපියල් 27000. පැය 4යි වැඩ කරන්නේ. ඉගෙන ගන්න ගම. ඒ වගේ රටවල් තියෙනවා. කොහොම හරි මං කියන්නේ එච්චර නැතත් පොඩි ගාණක් හරි කැම්පස් එකේ වියදම් ටික හරි වා ගන්න පුළුවන්. හරි. දැන් ඔය අවුරුදු 20 උපාධි ඉවර කරගත්තාම ඔයාට එහෙම රස්සාව කරන්න. අන්න වාසිය. අපි හිතමු ඒ සාමාන්‍ය රස්සාව කරලා පුතේ ලොකු පඩියක් ගන්න පුළුවන් උපාධියක් කාර්යයකට සාමාන්‍ය ලක්ෂ 6ක විතර. සාමාන්‍ය ලක්ෂ 6ක විතර ලොකු පඩියකට යන්න පුළුවන්. එහෙම රටවල් තියෙනවා. එතකොට පුතේ ලක්ෂ 6ේ පඩියකට ගියොත් පුතේ නිකන් හිතලා බලහන් අපේ රටේ කාර් එක ලක්ෂ 60යි. ලක්ෂ කීයද? 60යි. ඒ කාර් එකම ඒ රටේ ලක්ෂ 6යි. කීයද? 6යි. එතකොට එකම අපි පඩියක් ගන්න. අපි මේ ලක්ෂ 60ක් දීලා ගන්න වාහනේ සමහර ඒ රටවල් වල පුතේ ලක්ෂ 6යි. ඉතින් මේ මිනිස්සයා උපාධිය අරගෙන අවුරුදු 20 රස්සාවකට යනවා. පළවෙනි මාසෙන් පඩිය ලක්ෂ 6යි. උට ඒකෙම කාර් එකක් ගන්න හැකිනේ. පුතේ බලන්න. අවුරුදු 20න් අර හිණ හැබෑ කරගෙන. හැබැයි ලංකාවේ හිටියොත් තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල ඩෝංගල් ගොස්සිය පුපුරන ඒවා. කිරිපිටි නෑ. ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක. අවුරුදු 40ක් සමහරට ඔය හිණ හැබෑ කරගන්නත් බැරි. ඉතින් තීරණය ඔබ අතේ. තීරණය ඔබ අතේ. ඒකට තව කල් තියෙන සාමාන්‍ය පිළි. ඊට කලින් ළඟ තියෙන විභාගයේ ශිෂ්‍යත්ව විභාගය. දෙමව්පියන්ට පෙන්නන්න ඔය වැඩ කරන්න. මාත් හොඳ වැඩක් මම මේ අනාගතේ රට යනවා. ඒ දේ පෙන්නන්න ශිෂ්‍යත්ව විභාගේ පාස් කරලා පෙන්නන්න. ඉතින් අම්මට තාත්තට හිතෙනවා යකෝ මු ශිෂ්‍යත්ව විභාගේ පාස්. මු වෙන වැඩකාරයින් අපේ කොල්ල වැඩකාරයින් කියලා ඒකට ආවම ඉතින් ඒකට දන්න අනාගතේ යන්නේ අනිවාර්යෙන් මේ කොල්ලා ලෝකෙ දිනනවා කියලා. අන්න ඒ තැනට එන්න. ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න. විභාගේ කොට දාගත්තාම අම්මලා තාත්තලාට පට්ට සතුටුයි. මේ කරන්න තමයි පුතේ ගණිත ගැටලු විභාගයේ සාමාන්‍ය පාඩම් මුලින්ම ගණනනේ පන්තිල සහභාගී වෙන්න කියන්නේ. එහෙම සහභාගී වුණාට වැරදුන්නේ නැහැ 120න් 80ක්ම පාස්. 120න් 80ම පාස්. අනිත් අයත් 125ට වඩා ලකුණු වැඩි. මම කරන්නේ ගණිත ගැටලු විභාගයේ සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200න් 125කට වඩා වැඩියෙන් කවර් කරන්නේ මම. ශිෂ්‍යත්ව පන්ති කියලා ඔයාලා ගියාට සිංහල ඉංග්‍රීසි විද්‍යාව සිංහල ඉංග්‍රීසි පරිසරය දෙමළ ඒ වගේම බොහොම ලකුණු අඩු ප්‍රමාණයක් තියෙන ගණිත ගැටලු පන්තියේ ප්‍රධාන ගණිත ගැටලු එකේ ශිෂ්‍යත් එක පත්‍රයේ ගණිත ගැටලුම තමයි පළවෙනි පත්‍රයෙන් ගොඩක්ම තියෙන ඒ ලකුණු 100ම තියෙන්නේ ගණිත ගැටලු විභාගයේ තාමානවලින් දෙක කොටසේ ලකුණු 32ක් තියෙන්නේ ගණිත ගැටලු වලින්. ඒතර එකතු 132ක් අපි 125 කියලා ගමු. ඉතින් පේපරේ වැඩි හරියක්ම තියෙන ඒවා. ඉතින් ඕකට නේද මහන්සි වෙන්න ඕන. ශිෂ්‍යත්ව විභාගයට මහන්සි වෙනවා කියලා කියන්නේ ගණිත ගැටලු විභාගයේ තාමාන වලට මහන්සි වෙන එක තමයි. ඒ දේ තමයි වෙන්න ඕන. ඉතින් මම ගණිත ගැටලු විභාගයේ තාමාන විතරක් තුන් පාරක් සිලබස් එක උගන්වනවා. තුන් පාරක්. හරි. ආයෙත් කෙටියෙන් කිව්වොත් පන්තිර දිගට මෙන්න කැමති නම් මෙන්න නම්බරේ තියෙනවා නමයි ලිපින එවන්න පොත් කට්ටලේ ගෙදරට එන්න එවන්නම් එතකොට නිකම්ම රෙජිස්ටර් වෙලා පන්තියත් එක්ක ලිපින එවන්න විතරයි තියෙන්නේ පොත රුපියල් 300යි හරි මෙන්න 12 වෙනි ගානට අපි යනවා පංචාශ්‍රාකාර මල් පාත්තියක් පුතේ පංචාශ්‍රාකාර හැඩයක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක් මෙන්න මේ වගේ එකක් පංචාශ්‍රාකාර මල් පාත්තියක කියලා තියෙන්නේ කොච්චර පැරින්න 12 හරි පංචාශ්‍රාකාර මල් පාත්තියක පැත්තකින් බැලුවාම බැලුව විට සුවමල් ගස් ටිකක් ඉවර කරේ
පැත්තකින් බැලුව විට මල් ගස් 6ක් දිස්සේ. ඒ කියන්නේ පුතේ මේ පැත්තෙන් බැලුවම මල් ගස් 6ක් පේනවා. කීයක් පේනවද මල් ගස්? 6ක්. එහෙනම් පැති කීයක් තියෙද? 5ක් තියෙනව නේද? එහෙනම් 6 5ක් 30යි නේද? එහෙනම් මේ 30 මුළු ටික අඩු කරන්න. මුළු ටික අඩු කරන්න. මෙයාගේ මුළු 3යි නෙමෙයි 4යි නෙමෙයි 5යි. නේද? එහෙනම් මේක වටේට තියෙනවා පුතේ මල් ගස් 25. උන උත්තරේ. පැත්තකින් බැලුවම නම් 6යි පැති 5යිනේ 30යි. එකෙන් අඩු කරනවා අපි වටේ 5. ඒ කියන්නේ මුළු 5 අඩු කරනවා උත්තරේ. 30න් 5ක් අඩු වුණාම 25යි. අපි යනවා 13ට. මෙන්න සමචතුරාශ්‍රාකාර ඉඩම. සමචතුරාශ්‍රාකාර ඉඩමක පැත්තක දිග මීටර 15යි. ඒ කියන්නේ මේ පැත්තක දිග වෙනවා මීටර 15ක්. එහි මායිම දිගේ මීටර 3න් 3ට කම්බි කණු සිටවා ඇත. එසේ සිටවා ඇති කම්බි කණු ගණන කීයද? පුතේ මේකේ සමචතුරාශ්‍රාකාර ඉඩමක්. පැත්තක දිග මීටර 15යි. පැත්තක දිග 15යි සමචතුරාශ්‍රාකාර ඉඩමක්. එහෙනම් වටේ දිග කීයද? අපි ඒකට කියනවා පරිමිතිය. එක පැත්තක් 15 නම් වටේ දිග කීයද පුතේ? 15 වේව 4ක් නේද? 15 වේව 4ක් කියන්නේ පරිමිතිය කීයක් එනවද? 60ක් එනවා මී. දැන් කීයෙන් කීයටද කණු හදන්නේ? 60 බෙදනවා කීයෙන් කීයද? 3න් 3ට. කීයෙන් කීයටද? එන 63න් බෙදමු. 6ට 2යි බිංදුවට 2. එහෙනම් මේකේ කණු කීයද? 20යි. එකක් එකතු කරන්නේ නැත්තේ වටේ දිගක් හින්දා. මොකක් හින්දාද? වටේ දිගක් නිසා. ඔන්න 13 උත්තරේ එනවා පුතේ. දාහතරයි 15යි ගණන් දෙක හදන්න. 14යි 15යි හදන්න පුතේ. 14යි 15යි හදන්න.
එක දිගට කෑ ගහලා මට මහන්සි ඒක ටෙස්ට් එකක් ගන්න. එක දිගට කෑ ගැහුවා. අහන්න මැස්ස් එපා වෙනවා. මැස්ස් කියන්නේ මේ ලයිට් එකේ තර මල් ගස් වලට එනවනේ මී මැස්සු. ලයිට් එක දැම්මම මී මැස්සු ටික ඔක්කොම ලයිට් එක. ලයිට් එක දාලා පොඩ්ඩක් ඉන්න පුතේ. කියන්නේ එළියට. එළියෙන් ඉන්නේ. හරි. අපි බලමු පුතේ 14 වෙනි ගානයි 15 වෙනි ගානයි. හරි. අමල්තම 7ම වට කිරීම සඳහා සමාන දුරින් ගස් සිටීමට පැත්තකින් බැලූ විට පැල 20 බැගින් පෙනෙනසේ වලවල් හරනවලු. 4 කියන්නේ සමචතුරස්‍රාකාර කියන එක නේද? ඔන්න 4 සිදුමේ. වලවල් හරනවලු. පැත්තකින් බැලුවහම කීයක් පේනවද පුතේ? 20ක් පේනවලු. කීයක් පේනවද? 20ක්. එහෙනම් ඔයාගෙන් අහනවා සම්පූර්ණ ඉඩම වට කිරීම සඳහා ගස් සිටුවීමට අවශ්‍ය වන වලවල් ගණන කීයද කියලා අහන්නේ. එහෙනම් පුතේ පැත්තකින් බැලුවහම 20යි නම් අහගන්න පැත්තකින් බැලුවහම 20යි නම් පැති 4යි නේද? 24ක් 80යි මුළු 4 අඩු. එහෙනම් 80න් 4ක් අඩු වුණාම දෙනවා වලවල් 76යි. එහෙනම් මේක වටේට තියෙන්නේ ඇත්තටම කිව්වොත් වලවල් 76ක් විතරයි. එක පැත්තකින් බැලුවම 20යි. පැති 4ක් කියන්නේ 24ක් 80යිනේ. ඔය 80න් මේ මුළු 4 අඩු කරන්න. මේක පංචාශ්‍රයක් වුණා නම් මුළු 5ක් තියෙනවා අඩු කරන්න. ත්‍රිකෝණයක් වුණා නම් මුළු 3ක් අඩු. අන්න එහෙම 15. වැටක කම්බි කණු සිටවන්නේ මීටර් 3න් 3ට මීටර කියලා හදා ගන්න ඕන. එහි ඇති කම්බි කණු ගන්න 10යි නම් වැටේ දිග කොපමණද? මේක වැටක් කියලා තියෙන මේ වගේ. ගන්න. වැට කණු සිටවන්නේ මීටර් 3න් 3ට එහි ඇති කම්බි කණු ගන්න 10යි. අපි මෙන්න මේකේ තියනවලු පුතේ කම්බි කණු 10ක්. කීයක් තියෙනවද පුතේ? කණු 10ක්. එහෙනම් කණු 10ක් තිබුණට මේකේ ඒ කණු දෙකක් අතර පරතරය හරි ඔන්න බලන්න. මුදල් බලන්න කොකින් තේරුම් ගන්නවා දැන් හොඳට. ඔන්න පුතේ කණු 10ක් තියෙනවා. මෙන්න මේ වැටේ කණු 10ක් තියෙනවා. මේ කණු හදලා තියෙන මීටර 3ක්. කීයෙන් කියද පුතේ? බලන්න 3න් 3ට කණු 10ක් තිබ්බට 3ඒව තියෙන 9යි නෙවෙයි බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි තියෙන්නේ 9. දැන් කණු 10ක් තිබුණාට පුතේ පරතරයක් තියෙන්නේ 9යි. තියෙන්නේ 9. දැන් මේක මම කණු 10යි කියලා තිබ්බට පරතරයන් තියෙන්නේ පුතේ කණු 10 වුණාට 9යි. මේ ඇදලා බලන්නකො. කණු 10ක් ඇඳලා බලන්න. ඇඳලා බැලුවාම පරතරයන් තියෙන 9යි. එක පරතරයක් සෙන්ටිමීටර් 3 ගානේ මීටර් 3 ගානේ. එහෙනම් පුතේ 3ඒවා 9ක් කීයද කියලා බැලුවා නම් ඒ වැටේට කියනවා 27යි මීටර කියලා. කීයද මීටර? 27යි කියලා වුණොත්. ඔන්න පුතේ කියුත්. ඊට පස්සේ තමයි සුපිරි ගාන මෙන්න මහා මාර්ගය.
මෙන්න මහා මාර්ගයක්. විදුලි කණු දෙකක් අතර පොඩි පහක් හදලා මේ මහා මාර්ගේ දැන් මේක පාරේ වාහන යනවා මේකේ මේ වගේ වාහන ගමනක් කරනවා මේක මහා මාර්ගේ විදුලි කණු දෙකක් අතර පොඩි කණු පහක් සිටවා තියෙනවලු එහෙනම් පාරේ තියෙනවලු විදුලි කණු 10ක් පුතේ එහෙනම් මේ පාරේ විදුලි කණු 10ක් තිබ්බට පරතරයන් තියෙන්නේ කීයද පරතරයන් තියෙන්නේ කීයද විදුලි කණු 10ක් තියෙනවලු සමාන පරතරයෙන් හදලා මේකේ 10ක් තිබ්බේ හැබැයි පරතරයන් තියෙන්නේ පුතේ 9යිනේ පරතරයන් තියෙන්නේ කීයද 9යිනේ එහෙනම් ඔයාගෙන් අහන්නේ මේ කණු දෙකක් අතර පරතරය මීටර 5යි නා කීයයිද 5යි නා පාරේ දිගහන්නේ දැන් මොකද්ද මහා මාර්ගයක විදුලි කණු දෙකක් අතර පොඩි කණු පහක් හදලා පොඩයි පරතරයන් 9යි ඒ හැම පරතරයකම පොඩි කණු හදලා තියෙනවා පහ ගානේ එහෙනම් එක පරතරයක පොඩි කණු පහක් හදනවා නම් පරතරයන් 9 පොඩි කණු ගාන හොයන්නේ කොහොමද එක පරතරයක 5යි 9ක බලන්න 9න් වැඩි එහෙනම් පොඩි කණු ඔක්කොම කීයක් තියෙනවද 45 එනවා වගේම අහලා තියෙන්නේ පොඩි කණු ගණන පරතරයන් 10යි දැන් මම මේක බලන්න ඔන්න පාර ඔන්න කණු අය කීපයක් බලන්න 10ක් තියෙන කියලා කණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10ක් තියෙනව නේද ඔන්න මම පැහැදිලි කරන්න හදන්නේ ඔන්න 10ක් තියෙනවා විදුලි කණු මේ හැම විදුලි කණුවක් නැත්නම් 5 ගානේ හදනවා කී ගානේ හදන්නේ 5 ගානේ හදනවා පොඩි කණු එහෙනම් 5 ඒවා කීයක්ද තියෙන්නේ 5 ඒවා කීයක්ද තියෙන්නේ පුතේ කණු 10ක් වුණාට පරතරයන් තියෙන්නේ 9යි එහෙනම් 5 ඒවා 9ක් 40 ඊළඟ එකේ 16 වෙනි ගානේ මහා මාර්ගයක විදුලි කණු දෙකක් අතර පොඩි කණු පහක් බැගින් සිටවා ඇත. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මහා මාර්ගයක විදුලි කණු දෙකක්. ඒක නෙමෙයි අපිට 17යි. sorry. ගාන මාරුනද බං? 16 දින හරි. මහා මාර්ගයක විදුලි කණු දෙකක් අතර පොඩි කණු පහක් සිටවා ඇත. 14 මේක හරි. 15 3න් 3ට එක හරි. මේක අංක නැක්කොනේ මේක 16. හරි දැන් 17 නේ හරි. හරි වෘත්තාකාර එක තමයි. හරි මේක 16. හරි. වෘත්තාකාර මල් පාත්තියක් වටේට මීටර් 3න් 3ට කණු. වෘත්තාකාර මල් පාත්තිය මෙන්න. කීයෙන් කියලා කණු හදලා තියෙන්නේ පුතේ? එක උදාහරණයක් ගත්තොත් මීටර් 3න් 3ට තමයි කණු හදලා තියෙන්නේ. මීටර් 3න් 3ට කණු කීයක් හදලාද? 17 නෙමෙයි 13 නේ. 17 වෙනි ගානේ. එහෙනම් කණු 13ක් හදලා තියෙනවා නම් පුතේ පරතරයනුත් 13යි. ඈ සර් ඉස්සර කිව්ව එක අපඩුයි කියලා. මේ බලන්නකෝ සර්. ඔයා මෙතන කියවනේ සර් කණු 10 නම් පරතරයන් 9යි කියලා. ඔව් ඒක කෙලින් මේක කෙලින් රේඛාවක්ද? මේක වටේ දිග පරිමිතියක්. පරිමිතියක් තියෙන වෙලාවක ඒ කණු ගානයි පරතරයන් ගානයි සමානයි. පරතරයනුත් එහෙනම් මේක කීයද එන්නේ? 13. ඔයාගෙන් අහන්නේ මල් පාත්තියේ පරිමිතිය කොහොමද? එහෙනම් එක පරතරයක් මීටර් 3 ගාන. කී ගානද පුතේ? එක පරතරයක් කියන්නේ මීටර් 3 ගාන. එහෙනම් 13 ඒවා 3ක් කියන්නේ පුතේ 39ක් එනවා මීටර්. එහෙනම් ඔන්න උත්තරේ. එහෙනම් ඒ වෘත්තාකාර මල් පාත්තියට මීටර් 39යි. ඒ වෘත්තාකාර මල් පාත්තියට
මීටර් 39. වෘත්තාකාර මල් පාත්තියක් වටේට කණු 31ක් තියෙනවා. ඒ කියන්නේ වෘත්තාකාරයි. මේක වටේට තියෙනවලු කණු කීයක්ද? 31ක්. කණු දෙකක් අතර මල් පෝච්චියක් තියෙනවා. කියන්නේ කණු දෙකක් අතරට එක මල් පෝච්චියක් හදනවා. එහෙනම් පුතේ කණු 31ක් තියෙනවා නම් පරතරයන් තියෙන්නේ කීයද? මේක පරිමිතියක්. එහෙම නැත්නම් වටේ දිගක් නිසා පුතේ පරතරයනුත් 31යි. පරතරයනුත් කීයද? 31යි. හැබැයි මෙහෙම කෙලින් පාරක් වුණා නම් කෙලින් පාරක කණු 31ක් හදලා තියෙනවා කියලා කිව්වනම් පරතරයන් තියෙන එකක් අඩුයි. පරතරයන් තියෙන කීයක් අඩු වෙනද? එකක් අඩු වෙනම් පරතරයන් තියෙන කීයද? නිකන් උදාහරණයක් විදිහට නිකන් බලන්න මේ කණු 3ක් හදලා තියෙනවා. හැබැයි පරතරයන් තියෙන කීයද? එකක් අඩුවෙන් තියෙන්නේ. හැබැයි වෘත්තාකාර එකක් වුණොත් මේ වෙන්නේ. කණු 31ක් හදලා තියෙනවා නම් පරතරයනුත් තියෙනවා 31. කීයද? 31. එහෙනම් ඔයාගෙන් අහන්නේ මේ වෘත්තාකාර මල් පාත්තියේ කණු 31ක් හදලා තියෙනවලු. ඒ කණු දෙකක් අතර එක මල් පෝච්චියලු කියන්නේ. එහෙනම් මේ වටේට තබා ඇති මල් පෝච්චි ගන්න. එහෙනම් පරතරයන් 31යි නම් මල් පෝච්චි තියෙන්නේ 31යි. ඒ එක ගානේ. එක පරතරයක තියන්නේ එක ගානේ. එහෙනම් පරතරයන් 31යි කියන්නේ එකේව 31. එහෙනම් උත්තරේ කීයද? මල් පෝච්චි 31යි. ඔන්න උත්තරේ. ඔන්න ඒකේ උත්තරේ පුතේ. ඊළඟ පාරක් කියලා කිව්වම කිරින් රේඛාවක්, සරල රේඛාවක්. මෙන්න 19 වෙනි ගාන. පාරේ තිබූ විදුලි පහන් කණු දෙකක් පොඩි දැන් මේක පාර ගත්තොත් මෙන්න විදුලි පහන් මේක පොඩියක් හදනවලු පුතේ. පොඩි තුනක් හදනවලු. කීයක් හදනවද? පොඩි තුනක් හදනවලු. පාරේ විදුලි පහන් කණු 8ක් තියෙනවා. පුතේ විදුලි පහන් කණු 8ක් තියෙනවා නම් පරතරයන් තියෙන්නේ කීයද? 7යි. ඒ කෙලින් පාරනේ. වෘත්තාකාර වුණොත් තමයි කණු ගානයි පරතරයනේ සමාන වෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ විදුලි කණු 8යි නම් පරතරයන් තියෙන්නේ 7යි. එහෙනම් එක පරතරයක පොඩි තුනක් හදන නිසා පොඩි ගාන අපට ලැබෙනවා 7 වා 3 21යි. කීයද? 7 වා 3 21යි. ඔන්න උත්තරේ. අයි මීටර එකින් එකට පරතරයන් එකයි නා. එකින් එක මෙහෙදි එකයි නේද? ඒකන 31 එකකින් වැඩ එක. මල් පෝච්චි ගන්න 31 එකකින් වෙනවා 31 වෙනවා. ඊළඟ එක මේ වගේ පේලියක් තියෙනවා 20 වෙනි ගාන මේ වගේ පේලියක් තියෙනවලු මේ පේලියේ මෙන්න මේ වගේ කණු 20ක් හදලා තියෙනවලු මම කීපයක් කියන්නම් හරිද මේ වගේ කණු 20ක් සිටවා ඇත ඒ සෑම කණු දෙකක් අතරම පොඩි තුනක් එහෙනම් පුතේ මූර්තාකාර නෙවෙයි කෙලින් රේඛාවක්නේ එහෙනම් පුතේ කණු 20යි කියලා කියන්නේ පරතරයන් 19යි. කීයද පුතේ පරතරයන් 19යි. එතකොට එක පරතරයක හදන්නේ 3 ගානෙනේ පුතේ. කී ගානෙද? 3 ගානෙනේ. එහෙනම් පරතරයන් 19ට කොඩි ඕන වෙන වැඩි කරාම 57ක්. ඔන්න පුතේ උත්තරේ. ඔන්න උත්තරේ.
කණු 20ක් කියලා තිබ්බට පරතරයන් තියෙන්නේ 19යි පුතේ. කණු 20ක් තිබ්බට එක පරතරයක් අඩුවෙන් තියෙන්නේ. ඒකට හේතුව කෙලින් රේඛාවක් පාරක් හින්දා. හැබැයි සිජුකෝණාශ්‍රාකාර ඉඩමක් වටේට, වෘත්තාකාර ඉඩමක් වටේට, අනේ වටේට කියලා දීලා තිබා නම් පුතේ අපි ඒක කියනවා පරිමිතියක් කියලා. වටේ දිගක් එහෙම නැත්තම් එහෙම දීලා තියෙනවා නම් පුතේ කණු 20ක් තිබ්බොත් පරතරේනොත් 20යි. හැබැයි මේකේ කණු 20 නම් පරතර එකක් අඩුවෙන් තියෙනවා. හරි. අපි යනවා පුතේ 21 වෙනි ගානට. වැටක කම්බි කණු සිටවා ඇත්තේ මීටර් 5න් 5ට. තියෙන කියලා හදලා තියෙන්නේ 5න් 5ට. එහි කම්බි කණු 21ක් තියෙනවා. එහෙනම් පුතේ මෙන්න වැට කණු 21ක් තියනවලු කියලා සදෙව් තියෙන්නේ කණු 21යි නම් පරතරයන් කීයද 20යි. කීයද පරතරයන් තියෙන 20යි. එක පරතරයක් මීටර් 5 ගානේ. ඊට ගානේ මීටර් 5 ගානේ. එහෙනම් පුතේ පාරේ දිග පාරේ නේ වැටේ දිග 20 ඒවා 5ක්. ඊට උත්තරේ මීටර් 100යි. ඊට උත්තරේ පුතේ මීටර් 100යි. ලියා ගන්න. මොන ලියා ගන්න. පරතරයන් 20යි. එහෙනම් වැටේ දිග එනවා පුතේ මීටර් 100ක්. මොකද එක පරතරයක් මීටර් 5 ගානේනේ. ඒක නිසා අපි ඔයාලා තනියම 22 වෙනි ගානයි 23 වෙනි ගානයි හදලා පෙන්වන්න මම බලනවා ඔයා හදන එක දිහා හදලා ඉවර වුණාම කැමරාවට පොත පෙන්නන්න. 22යි 23යි හදලා කැමරාවට පොත පෙන්නන්න පුතේ. හොඳේ. හරි. අතිශය උවමනාව තියෙන දරුවන් පිරිසක් ඒ වගේම උනන්දුව කැපවීම අදිෂ්ඨානයේ තියෙන දෙමව්පියන් පිරිසක් සපෝට් එක දරුවෝ ටිකක් තමයි මෙතන ඉන්නේ. ඒකයි මෙච්චර වෙලා හරි එයාලා මේ පන්තියේ හිටියේ. ඔන්න කියලා කට ගන්න හම්බුන්නේ නැහැ පුතේ. මේ රජයේ විසින් ලයිට් කැපුවා. ඒ පන්තිය නතර වෙන්නේ නැහැ. කොහොම හරි ක්ලාස් එක කරනවා. ඕම් ඉඳලා ගණන් දෙක හදාගන්නකො පුතේ. මොකක් කරේ ජිල් මට්ටක් දාන්න. ඒ රූපයෙන් සහයෝගය දක්වන්න සදෙවියෙක් නෑ. මේ ඔටෝ වෙන්නේ සදෙවියෙක්. එහෙම දාන්න තියෙන්නේ. සදෙවියෙක් තමයි. මේ හෝල්ඩර් එක. ඔය එකම kan rumah kan dan taruh ini yang ada මොන බාධකයාවත් වැඩේ කරනවා පුතේ යන්න එපා. මේක අපි ඉවර කරමු. ජීවිතේ බාධකේම පුතේ පස්සේ යනකොට තමයි පුතේ ජීවිතේ ලස්සන නේ. ගංගාවක් වුණත් පුතේ ගලනකොට බලන්න ඒ ගංගාව කෙලින් එක දිගට ගාගෙන ගියොත් ඒකේ කිසි ලස්සනක් නැහැ නේද? ඒ ගංගාව ගල්පරවල වල වැදිලා ගල් ගොඩවල් වල වැදිලා ඒ කියන්නේ ඇවිලා වංගු දදා ගියපම තමයි මේ ගංගාවේ වුණා ලස්සන තියෙන්නේ. ඒ වගේ තමයි ජීවිතේටත් බාධක එනවා. ඒ බාධකයන් යනකොට ඒ ජීවිතයේ දවසක කියන්න පුළුවන් කෙනෙක්ට අපි ඉගෙන ගන්න පුදුම කට්ටක් කෑවේ කියලා. රස කර විඳින්න පුළුවන් ජීවිතේ වටිනාකම තේරෙන්නේ එතකොට.
ඔන්න මම ආලෝකය සම්බන්ධ කරගත්තා. හරි. හිතුවනේ අද ලයිට් එකයි කියලා. නැත්නම් අර බල්බ් එකක් කරගෙන ඉඳිපා. තියෙනව නේද charge කරනකොට. අනේ උතරින් නම් බෑ. පැටි වල යන්න බෑ මේක එළවෙනවනේ. 22යි 23යි. පුතේ ගණන් දෙක හදන්න. ඔයාලට බෝඩ් එක පේනවා ගැටලුවක් නැහැ. කොහොම හරි ක්ලාස් එක අපි කරමු. දැන් නම් මාව කරුවලට පෙනියයි. බෝඩ් එක නම් සේව් කරගන්න පුළුවන්. හරි. එහෙනම් දරුවනේ මේ පැත්තට මම හරි. සල්ලි මොකෝ පේනවද බලන්න කලාවට. වෙන්නේ නේද කරුවල. හරි අපි බලමු. පුතේ ආය මතක් කරන්නේ දිගටම අපේ ගණිත ගැටළු පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔයාට පුළුවන් ගෙදරටම අදාළ මාසෙ නිබන්ධනත් එක්ක පාර්සලයේ ගෙදරටම වෙනවා මාසෙටම වෙන රුපියල් 1000ක් විතරයි දවස් 8ක් පන්තිය තියෙනවා මාසෙට. තව ඊට අමතරව පේපර් ක්ලාස් එකක් නොමිලේ පැවැත්වෙනවා. ඒකේ දින වකවානු ඉස්සරහට දාන්න. ඒකට කොහොමම සල්ලි ගන්න නැහැ. හැබැයි ඒක පාඩම් උගන්වන්නේ නැහැ. ඒක කරන්නේ පේපර් ක්ලාස් එකක් විතරයි. පාඩම් ටික සිලබස් එක තුන් පාරක් ඉගෙන ගන්න ඕන. ගණිත ගැටළු මේ පන්තියත් වෙන්න මේ ක්‍රමයට හැම පාඩමක්ම ලස්සනට ගණිත ගැටළු හා විභාග්‍යතා මාන. ඒ කියන්නේ IQ ගණන් කියලා කියන්නේ ඔය. ඒතර ශිෂ්‍යාර්ථ පේපරේ එක පත්‍රයේ තියෙන ගණන් කොටස. අන්න ඒවා. අන්න ඒව තමයි පුතේ පාඩම් වශයෙන් උගන්වන්නේ. දිගටම සම්බන්ධ වෙන්න කට්ටිය මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. එතකොට ගෙදරට මෙවනවා පාර්සලෙ. ඒතර මේ මාසේ ඔයාලට අරගන්න තියෙනවා ගණිත ගැටළු පොත් දෙකක්. ඒ පොත රුපියල් 300යි. පහේ වසරේ අයෙන්නම් පොත් දෙකක් ගන්න තියෙනවා. හතර වසරේ දරුවෙන් නම් එක පොතක් ගන්න තියෙනවා. ඔයාලා ලිපිනේ වොත් පුතේ කැමති කට්ටියට පුළුවන් හිතට කරන්න. හරි. වැඩි විස්තර මම ගෲප් එකේ දාන්න. ඕකේ? හරි. එහෙනම් 22 වෙනි ගානට යනවා. පුතේ 22 වෙනි ගානේ පාරේ ඇති විදුලි පහන් කණු දෙකක් අතර කියන විදුලි පහන් කණු දෙකක් අතර කොඩි 3යි. එනවා කණු දෙකක් අතරට කොඩි 3ක් දානවලු.
හරි. කණු 10ක් තියෙනවා නම් පරතරයන් කීයද? කණු 10 නම් පුතේ මට මේ පැත්තට ලියන්න දුන්නේ ඒක කරන්න දෙයක් නැහැ ලියන්නවා. පරතරයන් 10යි කණු 10යි කියන්නේ පරතරයන් 9යි. මේ එක පරතරයක කොඩි 3 බැගින් ඉල්ලා ඇත. එහෙනම් පුතේ 9 ඒවා 3ක් බලන්න. 9 ඒවා 3ක් කියන්නේ කොඩි 27යි. මොන පුතේ 22 උත්තරේ. සදෙම හරිද එක? හරිද ඒ උත්තරේ? හරි හොඳයි. එහෙනම් ඔන්න 22 වෙනි ගානේ උත්තරේ දැම්මා. ඊට පස්සේ 23. එක්තරා ක්‍රීඩා පිටියක් වටා කුඩි කණු සිටවා ඇත්තේ මීටර 4න් 4ට. පුතේ ඒක ක්‍රීඩා පිටියක්. එතකොට ඒක වටේ දිගක් දීලා තියෙනවා. වටේ දිගක් දීලා තියෙනකොට කණු ගානයි පරතරේනුයි සමානයි. එහෙනම් මේකේ පුතේ මීටර 4න් 4ට කොඩි කණු 200ක් හදලා. එහෙනම් කොඩි කණු 200 නම් පැටියෝ පරතරේනුත් 200යි. ඇයි වටේ දිගන්නේ දීලා තියෙන්නේ? පරතරේනුත් 200 නිසා 200 පරතරය 4න් වැඩි කරනවා. පරතරයන් 200. එහෙනම් මේකේ දිග වටේ දිග වෙනවා කොච්චරක්ද? වටේ දිග වෙනවා මීටර 800ක්. කීයක් වෙනවද පුතේ? මීටර 800ක්. ඇයි එක පරතරයක් 4 ගානේනේ. 200ක බලන්න වැඩි කරා 4 200. ඔන්න උත්තරය 800යි. හරි නේද? හොඳයි. ඔන්න ඒක 23 24 වෙනි ගානට එනවා. 24 වෙනි ගානට එනවා. ඉඩමක ඉදිරිපස මීටර 4න් 4ට කණු 11ක් සිටවා තිබුණා. කණු 11ක් හදලා තියෙනවලු. ඒ පළමු කණුවේ සිට අවසාන කණුවට ඇති දුර කොපමණද? පුතේ ඉඩමක ඉදිරිපස මීටර 4න් 4ට කණු 11ක් හදලා තියෙනවලු. ඔතන පොඩ්ඩක් ඉස්සරහෙන් දාන්න සමචතුරස්‍රාකාර ඉඩමක් කියලා හදාගන්න. මුලට දාන්න සමචතුරස්‍රාකාර ඉඩමක් කියලා. දාගන්න සමචතුරස්‍රාකාර ඉඩමක් කියලා. එහෙනම් සමචතුරස්‍රාකාර ඉඩමක ඉදිරිපස මීටර 4න් 4ට කණු 11ක් හදලා තියෙනවා. ඉදිරිපස කියන්නේ ඉස්සරහා කැලල විතරයි. මතක තියාගන්න. සමචතුරස්‍රාකාර ඉඩමේ ඉදිරිපස කියන්නේ මේ එක රේඛාවක් විතර. එතකොට මේක කෙලින් ඉරක්. මේක කෙලින් ඉරක්. වටේ දිගන්න විතර කෙලින් ඉරක්. එතකොට මේකේ කණු 11ක් හදලා තියෙනවා. පුතේ කණු 11යි නම් පරතරයන් 10යි නේද? කෙලින් ඉරක්නේ. වටේ දිගක් නන්නේ පුතේ. කණු ගානයි පරතරයයි සමාන වෙන්නේ. මේ ඉඩමේ ඉදිරිපස කණු 11යි. එහෙනම් පරතරයන් තියෙන්නේ 10යි. එක පරතරයක් මීටර 4 ගානේ නිසා පුතේ 10 වැඩි කරනවා පුතේ 4ෙන්. එහෙනම් උත්තරේ එනවා මීටර 40ක්. කියන්නද පුතේ උත්තරේ මීටර 40ක්. ඊළඟ එක නම් වෘත්තාකාරයි. ඒතර වෘත්තාකාරයි කියවහම කණු ගානයි පරතරයයි සමානයි. එතකොට ඒ වෘත්තාකාර පිට්ටනිය වටේ කණු 17යිලු. කණු 17යි නම් පුතේ පරතරයනුත් 17. සෑම කණු දෙකක් අතරම මල් පැලේ බැගින් තබා ඇත. එහෙනම් පුතේ එක පැලේනේ තියලා තියෙන්නේ. එහෙනම් පරතරයන් 17යි නම් මල් පැල කීයද කියන්න පුළුවන්? 17 එක ගන්න එක පරතරයක කියන්නේ නේද? එක ගානේ තියන්නේ. එහෙනම් පරතරයන් 17යි කියලා කියන්නේ දරුවනේ මල් පැල තියන්න පුළුවන් එක පරතරයක එක ගානේ නිසා 17 එකෙන් වැඩි කරාම 17. ඒ පරතරයන් 17යි නම් එන්නේ නිකන් හිතන්න මේ පරතරයන් එනවා. මේ හැම පරතරයකම එක මල් පැල ගන්න. එහෙනම් පරතරයන් 17යි කියලා කියන්නේ මල් පැලක් 17යි. කොහොම උත්තරේ? උන්නේ ඒකේ උත්තරේ. විසිහය වෘත්තාකාර ධාවන පතයක් එන එකත් වෘත්තාකාර ධාවන පතයක්. එහෙනම් කණු ගානයි පරතරයයි සමානයි. මීටර 4න් 4ට
කොඩි වලින් අලංකාර කරලා තියනවලු 4න් 4ට පුතේ. එහි වටා යොදා තිබුණේ මුළු කොඩි ගණන 50යි. පුතේ එහෙනම් පරතරේනුත් කීයද? පරතරේනුත් කීයද? පරතරේනුත් 50යි. කොඩි 50ක් තියනවලු වටේට. එහෙනම් පරතරේනුත් තියෙන්නේ 50යි. එහෙනම් එකක් 4 ගාන නිසා පුතේ 50 වැඩි කරනවා 4න්. කීයක් වෙනවද උත්තරේ පුතේ? මීටර් 200ක්. කීයක් වෙනවද උත්තරේ? මීටර් 200ක්. 27. කොඩි වැලක සෑම කහපාට කොඩි දෙකක් අතරම නිල් පාට කොඩි 3ක් ඇත. කොඩි වැලක් කියවහම මේක මේ විදිහට. කොඩි වැල මෙහෙම නේද බලන්න. මේ කොඩි වැලේ සෑම කහපාට කොඩි දෙකක් අතරටම නිල් පාට ඒවා දානවා 3ක්. ඔන්න කහපාට ඒවා දෙකක් විතරම. ඕකේ අතරට දානවා නිල් පාට ඒවා. මම මේ චූටි වල දාන නිල් පාට ඒවා 3ක්. හරිද? එහෙනම් ඔයාට කියනවා කහපාට කොඩි 27ක්. හැබැයි කහපාට ඒවා 27ක් තිබ්බට පරතරයන් සෙට් වෙන්නේ කීයද පුතේ? එකක් අඩුවෙන්. කෙලින් රේඛාවක්. එහෙනම් පරතරයන් තියෙන්නේ පුතේ 26යි. දැන් නිකන් හිතන්න මේ කහපාට කොඩි නම් 3ක් තියෙනවා. හැබැයි පරතරයන් තියෙන පුතේ 2යි නේද? පරතරයන් තියෙන්නේ 2යි නේද? එහෙනම් කහපාට කොඩි 27ක් තිබ්බට පරතරයන් තියෙන්නේ පුතේ 26යි. පරතරයන් තියෙන්නේ කීයද පුතේ? 26යි. එහෙනම් එක පරතරයක නිල් පාට ඒවා 3ක් හදනවා. එක පරතරයක නිල් පාට ඒවා 3ක් හදනවා. එහෙනම් පරතරයන් 26ක බලන්න 26 ගුණ කරනවා 3ෙන් 3 වරක් 18යි එකක් 78. කීයක් වෙනවද උත්තරේ? 78. කොහොමද? 28. තාප්පයක දිග මීටර් 100යිලු. තාප්පයක් කියවම මේක මේ වගේ එකක් ගන්න වෙනවා. රේඛාවක් ගන්න වෙනවා. මීටර් 100යිලු තාප්පේ. මරු ගානක් බලන්න. මීටර් 100යිලු. මීටර් 10න් 10ටලු කණුවද? කීයෙන් කීයද සාදන්නේ කණුව? 10න්. එහෙනම් 10න් 10ට කණුව හැදුව 100 බෙදනවා 10න්. කණුව කීයක් වුණා? 110ක් කීයද? 100ට 10 කරන්න ඕනේ. කෙලින් රේඛාවන්නේ. එහෙනම් කණුව ඇත්තටම කීයක් වුණද? 11ක් ඕන. එනවාගෙන් අහනවා මෙන්න මෙහෙම. එක් කණුවකට විදුලි බුබුලු 3ක් දාන්න. දැන් කණුව 11ක් ආව නේද? කණුව 11ක් ආව නේද? පාරේ දිග මීටර් 100. 10න් 10ට කණු හදනවා නම් 100 10න් බෙදුනහම එන්නේ 10යි. හැබැයි එකක් එකතු කරන්න ඕන ත්‍රිින් රේඛාවක් හින්දා. එන ඇත්තටම කණු 11ක් හදනවා. ඇත්තටම කණු 11ක් තියෙනවා. හැම කණුවකම බල්බ 3ක් ගැට ගන්නවා. එන බල්බ ඔක්කොම කීයක් ඕනද? එහෙනම් විදුලි බුබුලු කීයක් ඕනද? අන්න රයිට්. 11 වැඩි කරනවා කීයෙන්ද? 3ෙන්. කීයෙන් වැඩි කරන්නේ පුතේ 11? 11 වැඩි කරනවා 3ෙන්. ඇයි පුතේ මේකේ කණු 11ක් තියෙනවා. හැම කණුවකම 3 ගානේ ගැට ගැහුවොත් 11 හේව 3 33. 11 හේව 3ක් කීයද පුතේ? 33. ඔන්න උත්තරේ විදුලි 33යි. නවය මීටර් දෙකෙන් දෙකට පරතරයක් ඇතිව පාරේ දෙපස සිටවා මුළු කම්බි කණු ගණන 20. උදේ පාරේ දෙපැත්තෙම කණු හදලා. මේ පාර මෙහෙත් හදලා කණු මෙහෙත් මේ දෙපැත්තෙම තියෙනවලු කණු 20ක්. කීයද පුතේ දෙපැත්තෙම කණු? එහෙනම් මේකේ තියෙන ඔක්කොම කණු ගණන 20යි. කණු කීයද ඔක්කොම? 20යි. පුතේ කණු 20යි නම් එක පැත්තක විතරක් කීයක් තියෙනවද? 10ක්. කීයක් තියෙද එක පැත්තක විතරක්? ඒ කියන්නේ මෙයාගේ කණු 10යි. මෙයාගේ කණු කීයද? 10යි. තේරුණාද? මෙයාගේ කණු 10යි. මෙයාගේ කණු කීයද? 10යි. එහෙනම් එක පැත්තක දැන් තියෙන කණු 10යි නේද? දැන් කණු 20ක් තියෙන දෙපැත්තේ. ඒ කියන්නේ එක පැත්තක තියෙන කණු කීයද? 10යි. ඔයගෙන් අහන්නේ මෙන්න මේ වගේ එකක්.
කම්බි කණු සිටවා ඇති පසේ පාරේ දිග. ඒ කියන්නේ දෙකෙන් දෙකටනේ කණු හදලා තියෙන්නේ. එහෙනම් එක පැත්තක 10ක් වුණාට පරතරයන් නම් තියෙන්නේ පුතේ කීයද? 9. කීයද පරතරයන් තියෙන්නේ? 9. එක පරතරයක් දෙක ගානේ නේද? එක පරතරයක් දෙක ගානේ නිසා 9 දෙකක් වැඩි කරනවා. එහෙනම් කීයක් එනවද? 18ක් එනවා. එහෙනම් පාරේ දිග වෙන්නේ මීටර කීයයිද පුතේ? 18යි. ආයෙත් අහගනින් පුතේ. පාරේ දෙපැත්තම කණු හදලා. කණු පුතේ ඔක්කොම 20යි. කණු ඔක්කොම 20යි නම් එක පැත්තක 10යි නේද? එක පැත්තක 10යි නම් පුතේ පරතරයන් 9යි පුතේ. එක පරතරයක් දෙක ගානේ හින්දා 9 දෙක 10. පාරේ දිග 10. එහෙනම් ඔය විදිහටම 30 වෙනි ගානක් හැදුවොත් ඔය විදිහටම 30 වෙනි ගානක් හැදුවොත් මීටර් 5න් 5ට තමයි කණු හදලා. පාරේ දෙපැත්තෙම කණු 50යි. ඉහයි. එන එක පැත්තක එහෙනම් පුතේ 30 බෙදාපංකෝ දෙකට එක පැත්තක එහෙනම් කණු වෙනවා පුතේ 15ක්. දෙපැත්තෙම 30 නම් එක පැත්තක 15යි පුතේ. එහෙනම් කණු 15යි නම් පුතේ පරතරයන් කීයද? 14ක්. කියලා තියෙන පරතරයන් 14ක්. ඉතින් එක පරතරයක් මීටර් 5 ගානේ නිසා 14 වැඩි කරනවා පුතේ 5න් උත්තරේ එනවා පුතේ 70ක් මීටර. ඔන්න උත්තරේ එනවා 70ක් මීටර. ඔන්න පුතේ උත්තරේ එනවා මීටර 70ක්. ඇත්තටම මේ වෙලාවේ වුණත් ළමයි ටික ඉන්නේ පුදුම උනන්දුවක් තියෙන කැපවීමෙන් උගන්නන කැපවීමෙන් දරුවාව යොමු කරන හොඳ දෙමව්පිය පිරිසක් පිටිපස්සෙන් ඉන්න. අන්න ඒ වගේ පිරිසක් පිටිපස්සෙන් ඉන්න දරුවෝ ටිකක් විතරයි මෙතන ඉන්නේ. කම්මැලි කාර්යෝ ටික නෑ. ඔනෑට එපාවට පන්ති වලට ඉන්න අය නෑ. අතිශය වැදගත්කමකින් කටයුතු කරන දරුවෝ ටික තමයි මේ ඉන්නේ. මට පේනවා සමහරුන් ගෙවල් වල කරන්ට් එක නෑ වෙලාවට. ලාම්පු පත්තු කරගෙන එහෙම ඉන්නේ. නැත්නම් මටත් තිබ්බා අනේ මං දැන් නොමිලේ උගන්නන්නේ කරන්ට් එකක් ගියා. දමල ගන්න නිකායිමු ළමයි කියලා ඉන්න. මං එහෙම කරේ නෑ. තව ෆෝන් දෙකක් ගහගෙන මේ කරන්නේ. දෙපැත්තේ තව වෙන ෆෝන් දෙකක් ගන්න. මේ ෆෝන් වලින් මේ කරන්නේ. එතන බල්බයක් ගන්න ඕනේ. මං හිතුවේ කරන්ට් එක ගියයි කියලා රෑට. ස්ටාර්ට් කරන බල්බයක් 1600 2000. හරි ඊළඟට එකට යන්න. පුතේ 31යි 32යි හදන්න එපා. ඒ 31යි 32යි ඒක නිසා 31යි 32යි ගණන් දෙක මෙක් කොටේ මම හදන්න කියලා දෙන්නේ නැහැ. ඒක වෙනම දවසක වෙනම පාඩමක් යටතේ වෙනම පාඩමක් තියෙනවා. ඒකෙදි දෙක කියලා දෙන්න. 31යි 32යි මෙතන කියලා දෙන්නේ කිව්වොත් ඔයාගේ මොලේ අච්චාරුවක් වෙනවද? ඒක නිසා 31යි 32යි නැතුව ඉතුරු ටික හදලා අපි වැඩි අවසන් කරමු අද දවසේ. අපි යම් පුතේ 33 වෙනි ගානට පොලිටික් නිදහල් ඉවර වෙනකන් සුපිරි සෙට් එකක් ඉන්නවා නියමයි. හොඳ කැපවීමෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න අය එහෙම ඉන්නවා. ඉතින් එහෙමයි ඉන්න නිසා මම මෙතන ගිනි නලයක් ගහගෙන කමක් නැහැ බලන්න ගන්න. හරි. 33 ඒ 33ට යම් පුතේ මීටර් 30ක් දිග පාරක්. කීයක් දිග එකක්ද? 30ක් දිග පාරක්. පහෙන් පාට කණු සිටවා නම් මුළු කණු ගන්න දෙන්නේ. පාරක් නම් මෙහෙමනේ. එහෙනම් 30 බෙදපන් පුතේ 5න්. එහෙනම් මීටර් 30ක් දිග පාරක පහෙන් පහට කණු හදනවා නම් මේක බෙදුනහම 6යි. හැබැයි එකක් එකතු කරන්න. එහෙනම් කණු කීයක් එනවද? 7ක්. ඒකෙන් මේකාවක් එකක් එකතු කරන්න ඉපේ. මතකයි නේද? නේද? වෘත්තාකාර වුණොත්, වෘත්ත වටේ දිග වුණොත් එකක් එකතු කරන්නේ නැහැ. ඔන්න 33 උත්තරේ. ඊට මීටර් 60ක් දිග වෘත්තාකාර මාර්ගයක්. ඒක වෘත්තාකාර මාර්ගයක් ඈ.
එහෙනම් මීටර් 60යි වෘත්තාකාර මාර්ගයේ. එහෙනම් 60 බෙදෙනවා පුතේ 3. ආයත 3 ඒවා දෙකයි. කීයක් එනවද? 20ක් එනවා. කීයක් එනවද පුතේ? එකක් එකතු කරනවද ඒකට? නෑ. හේතුව වෘත්තාකාර මාර්ගයක් නිසා. එහෙනම් කණු ගණන 20යි. කීයද කණු? කණු 20යි. ඉස් පහ 35ට යන 10න් 10ට කණු සිට වූ පාරක කණු 11ක් ඇත. පුතේ පාරක් කියන්නේ කෙලින් රේඛාවක්. කණු 11යි නම් පුතේ කෙලින් පාරක්නේ. පරතරයන් තියෙන්නේ කීයද? 10යි. කීයද පරතරයන් තියෙන්නේ? එකක් අඩුවෙන්. හැබැයි වෘත්තාකාර වුණා නම් කණු 11 නම් පරතරයන් 11යි. එහෙනම් කණු 11 නම් පරතරයන් 10යි. එක පරතරයක් කීය ගානේද? 10 ගානේ. එහෙනම් දිග එනවා පුතේ 10 ඒවා 10ක් බං කීයද? 100යි. ඊළඟ ගන්න පොඩි වැරද්දක් තියෙනවා. මීටර 6න් 6ට කණු සිට වෘත්තාකාර ධාවන පතේක වටේදි ගහනවා. ප්‍රශ්නේ වැරදි පුතේ. ඒක නිසා ඒ ප්‍රශ්නේ මෙහෙම හදාගන්න. මීටර 6න් 6ට කණු 20ක් සිට වූ වෘත්තාකාර ධාවන පතේක හදාගන්න. මීටර 6න් 6ට කණු 20ක් සිට වූ ධාවන පතේක හදාගන්න. කණු 20ක් සිට වූ කියන වචන තියෙනවනේ. 20 දැම්ම නැති එතන. තේරුණේ සදෙව්? මීටර 6න් 6ට පුතේ කණු 20ක් හදලා තියෙනවා. හැබැයි වෘත්තාකාරයි. එහෙනම් වෘත්තාකාර වුණොත් පුතේ කණු 20යි නම් පුතේ පරතරයනොත් 20යි. පරතරයනොත් කියද පුතේ 20යි. එක පරතරයක් 6 ගානේ නිසා 20 ඒවා 6ක්. කීයක් එනවද? 120ක් එනවා පුතේ මීටර. දැන් මේක වටේට කණු 20ක් හදලා තියෙනවලු 6න් 6ට. 6න් 6ට හදලා තියෙනවා. එහෙනම් 6න් 6ට කණු 20යි නම් පුතේ පරතරයනොත් 30යි. එහෙනම් 20 ඒවා 6ක් 120ක් එනවා. මීටර් දෙකෙන් දෙකට පාරේ දෙපසම කණු 60ක් ඇත. ඒ පාරේ දෙපසම කණු 60. පාරේ දෙපැත්තම කණු 60යි නම් පැටියෝ එක පැත්තක කීයද? අන්න රයිට් පත්ත. එක පැත්තක කීයද හොයන්න? එහෙනම් පුතේ එක පැත්තක හොයන්නේ 60 බෙදනවා දෙකෙන්. 62න් බෙදුනහම එක පැත්තක තියෙන 30යි. එහෙනම් පරතරයන් කීයද පුතේ? කණු 30යි කියන්නේ එකක් අඩුවෙන් පරතරයන් 29යි. මීටර් දෙකේ පරතරයන් නිසා පුතේ පාරේ දිග එනවා පුතේ 29 ගානේ දෙක. එහෙනම් 29 ඩබල් කියලා කියන්නේ පුතේ කීයද? 58යි. කීයද? 58. පාරේ දිග එනවා පුතේ කොච්චරද? 58. ඊළඟ එකේ පුතේ කෙලින් පාරක කණු 20ක් හදලා. ඉතින් කණු 20යි කියන්නේ පරතරයන් 19යිනේ. කෙලින් පාරක්නේ. ඉතින් එක පරතරයක් 5 ගානේ නිසා 19 ඒවා 5ක් බලන්න. එහෙනම් 5 9 45යි 95. එහෙනම් පාරේ දිග කරනවා කීයක්ද? 95. මොන උත්තරේ? රෙකෝඩින් එකක් ගෲප් එකට දානවා පුතේ. ඔයාලා පන්ති කාමරේ දැන් හිටියට කමන්නේ රෙකෝඩින් එකත් ආයෙසරයක් බලන්න පුතේ. වමනාව තියෙන දරුවෝ නම් එහෙම කරනවා. එහෙම ළමයි විතරයි පුතේ විභාගේ පාස් වෙන්නේ.
මොකද මේක තරඟකාරී විභාගයක්. අනිත් අයත් එක්ක තරඟ කරන්න තියෙන විභාගයක්. එහෙම වුණාම අනිත් ළමයි නිකන් ඔක බලන්න නැතුව මොකද යාවගේ යාළුවා බලනවා වෙන්න පුළුවන්. ඒතර යාළුවට පුළුවන් වෙනවාට බැරි වෙනවා. ඉතින් බෑ. ඔයත් බලන්න. 39 මීටර් 8න් 8ට පාරේ දෙපසට කණු සිටුවයි. එම පාරේ කණු 42ක් නේ. පාරේ කණු 42යි නම් එක පැත්තක කීයද? එක පැත්තක ගාන හොයන්නේ 42 දෙකෙන් බෙදලා 21යි. එක පැත්තක 21යිනේ. එහෙනම් පරතරයන් කීයද? කපඩුවේ. පරතරයන් තියෙන්නේ කීයද? 20යි. කපඩු වෙන්නේ. මේ එක පරතරයක් 8 ගානේ නේද පුතේ? 8න් 8ට නේද කන්වදලා තියෙන්නේ. එහෙනම් 20 8ක් වැඩි වුණාම උත්තරේ එනවා පුතේ කීයද? 160ක්. ඊළඟ එක මීටර 80ක පරිමිතියක්. මේකේ පරිමිතිය 80යි. වටේට දීලා තියෙන්නේ. එතකොට ලේසි එකක් එකතු කරන්නේ නැහැ. එහෙනම් මේකේ වටේ දිග මීටර 80යි 4න් 4ට කණු හදලා තියෙන්නේ. එහෙනම් අවශ්‍ය කණු ගණන අහනවා. එහෙනම් පුතේ 80 බෙදන්න පුතේ 4න් උත්තරේ එනවා 20යි. ඒ උත්තරේ 20යි. එකක් එකතු කරන්නේ මං කිව්වා සරල රේඛාවක් නෙවෙයි. කෙලින් පාරක් නෙවෙයි. මේක එහෙම එකක් නෙවෙයි. ඒක නිසා වටේ දිග 80 නම් 84න් බෙදනවා. ඇයි 4න් බෙදන්නේ? 4න් 4ට කණු හදනවා කියන නිසා. එහෙනම් 84න් බෙදුනහම පුතේ උත්තරේ එන්නේ 20යි. ඒ කියන්නේ මේකට අවශ්‍ය කණු ගණන 20යි. තවදුරටත් පුතේ මේ මාසෙට අදාළ නිබන්ධනය ගෙන්න ගන්න නැත්නම් මේ මාසෙට අදාළ නිබන්ධනය ගෙන්න ගන්න නැත්නම් ඔයාගේ ලිපිනේ වන්න මේකේ අපේ සමහර දරුවෝ ඉන්නවා මේ මාසෙත් වෙනන් හිටියා තාම ලිපිනේ වෙන්නේ නැහැ පන්ති දාස්සෝ ගෙවන්න කැමැති ප්‍රකාශ කරලා ඒ කට්ටිය ලිපිනේ වන්න මොකද මේ මාසෙත් නිබන්ධනය වන්න කියන ඔයාලට 41 පන්තිරේ ඉන්න කවුරු කැමති දරුවෝ ඉන්නවනම් මැසේජ් එකක් දාලා තව විස්තර අහගන්න පුළුවන් ඈ සමචතුරාස්‍රාකාරී දෙමක පරිමිතිය 64යි. සමචතුරාස්‍රාකාරී දෙමක් හදන්නම්කෝ. පරිමිතිය කියන්නේ වටේ දිග 64 නේද? වටේම දිග 64යි. ඒ මීටර දෙකෙන් දෙකට කණු සිටවා ඇත. එහෙනම් දෙකෙන් දෙකට කණු සිටවුවොත් පුතේ කණු ගන්න හොයන්නේ 64 බෙදලා දෙක. එහෙනම් පුතේ කණු 32ක් පුළුවන් වටේට. කීයක් පුළුවන්ද කණු? කණු 32ක් පුළුවන් මේක වටේට. ඒ දෙකෙන් දෙකනේ. එකක් එකතු කරන්නේ නැහැ නේ වටේ දිගක් හිතා. එහෙනම් පුතේ කණු 32යි නම් එක පැත්තක කණු කීයක් තියෙනවද? දැන් පැති 4යි නේද මෙතන තියෙන්නේ. එහෙනම් පුතේ එක පැත්තකට එනවා. දැන් වටේම 32යි නම් පැති 4 නිසා 32 බෙදෙනවා පුතේ 4. කීයද 8යි? කීයද එක පැත්තක? හැබැයි එකක් එකතු කරන්න ඕන. එක පැත්තකින් බැලුවහම පේන්නේ නා 9 ගාන. එක පැත්තකින් බැලුව විට ගානෙද පුතේ එහෙනම් 9 ගානේ. වටේම දිග 64යි. දෙකෙන් දෙකටනේ හදලා තියෙනවා කියන්නේ. එහෙනම් කණු 32ක් වටේම තියෙනවා. වටේම කීයක් තියෙද? 32. එක පැත්තක හොයන්නේ 32 4න් බෙදලා 8යි එන්නේ. හැබැයි එකක් එකතු කරන්න ඕන පැත්තකින් බැලුවහම පුතේ කණු පේනවා 9. ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. එහෙනම් කණු ආශ්‍රිත ගැටලු පාඩමේ රෙකෝඩින් එක ආයසරයක් බලන්න හිට ගෲප් එකට දැම්මම. කොච්චර කම්මැලි වුණත් කමන්නේ ආයසරයක් බලන අම්මා තාත්තා අහගෙන ඉන්නවනම් ළමයට මේක ආයසරයක් පෙන්වන්න ගෲප් එකේ දැම්මම. මේ වගේ පාඩම් ටික ඔක්කොම තුන් පාරක් ඉගෙන ගන්න ඕන නම් වරෙල්ල අපේ ක්ලාස් එකට. මේ 120න් 80ක් පාස් වුණේ ගිය අවුරුද්ද. මේ සැරේ ඊට වඩා ප්‍රතිඵල වැඩි කරලා දෙන්න පුළුවන්. මොකද ගිය සැරේ මාස 6ක් වගේ පොඩි කාලයක් තුල කරේ. ඉතින් මේ සැරේ අපිට තව ඊට වඩා කල් තියෙනවා. ඔයා කැමති නම් ඒකට සහභාගී වෙන්න. පන්ති ගාස්තු වෙන්නේ 1000යි. සතියට දවස් 2යි. ඉදිරියේ සතියට දවස් 3ක් මාසෙට දවස් 12ක් වෙනවා.
පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම නොවිලේ. ඒකට සල්ලි ගන්න නැහැ. හැබැයි ඒකේ පාඩම් උගන්වන්නේ ඉස්සරහ පේපර්. පේපර් කරන්න පුතේ දැනුම තියෙන්න ඕන. ඒ දැනුම ලබා ගන්න නම් පුතේ ඔයා පාඩම් උගන්වන පන්තියේ මේ වගේ පාඩම් ටික ඉගෙන ගන්න ඕන. එන්න එහෙනම් ඔයාලට පොතක් ගෙන්න ගන්න. එහෙනම් පුතේ අදට පන්ති අවසන් කරනවා. හැම පොයේ දවසකම සෙමිනාර් එකක් තියෙනවා. ඒක මතක තියාගන්න. හරි එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන්.